තෙරුවන් සරණයි. දැන් නිවන් මඟ කටයුතු කරන අය අහන ප්‍රශ්නයකට පැහැදිලි කිරීමක් කරන්න මේ කාලය අපි උපයෝගී කරගමු. බොහොම විශේෂ කාරණාවක් තමයි මේ ඔබට ඉස්මතු කරලා දෙන්නේ. බොහෝ අයට මේ තණ්හාව, අවිද්‍යාව, නිවන් මඟ මේ ලෝකේ ඇත්ත වෙලා තියෙන්නේ. දැන් බොහෝ අයට අපි පැහැදිලි කරා බුදුන් වහන්සේ පෙන්නනවා ත්‍රිපිටකයේ හැමතැනම බුදුන් වහන්සේ සම්පූර්ණයෙන්ම ධර්මයේ මේ සූත්‍ර පිටකවල පෙන්වන්නේ රූපේ නිච්චතෝ අනිච්චතෝ අනිත්‍යම් බන්තේ. මෙන්න මේ සංවාදය තමයි මුළු සූත්‍ර පිටකයේම තුල ත්‍රිපිටකයේ තුල ඔබ කුමද්ද ධර්මයේ කියලා බැලුවොත් පැහැදිලිවම මේ රූපේ නිච්චද අනිච්චද කියලා කාරණාවට දෙන පිළිතුර. අනිච්ඡම් බන්තේ. මේ තමයි මුළු ධර්මයේම. එහෙම කිව්වත් නෙවෙයි. අපි පැහැදිලි කරා ඍජුවම බාහිර ඇත්ත කරගෙන සිටින තාක් මිත්‍යා දෘෂ්ටිකයි කිය. මිත්‍යා දෘෂ්ටික පෘථග්ජන භූමිය කියලා කියන්නේ බාහිර ඇත්ත කරගත්ත භූමිය. ඒක හොඳටම පැහැදිලි. රූපේ කියලා විග්‍රහ කරනකොටත් ඒ කාරණාව තමයි ඉස්මතු වෙන්නේ. ඔබගේ දැනුම් මට්ටම අනුව ඔබගේ ධර්මයේ කෙරේ තියෙන අවබෝධය අනුව විවිධාකාර විදිහට ඒ කෙනාගේ විදිහට මේ ගැන කතා කරත් ඔබ දිගින් දිගට අතුලාන්තයට කිමිදිලා බලනකොට ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි මේ තමයි ඇත්ත කියලා. සත්‍ය කුමක්ද කියලා. බාහිර ඇත්ත කරගෙන සිටින තාක් මිත්‍යා දෘෂ්ටිකයි. සතා සිව්පාව පවා බාහිර ඇත්ත කරගෙනයි ජීවත් වෙන්නේ. මේ ලෝකයේ තියෙන සියලුම ආගම් පදනම් වෙලා තියෙන්නේ රඳා පැවතිලා තියෙන්නේ බාහිර සත්‍ය කරගෙනයි. බුදුන් වහන්සේ පමණමයි ලෝකේ එකම ශාස්ත්‍රඥ වහන්සේ බාහිර සත්‍යක් නොවන බව පෙන්වනවා. බාහිර ඇත්ත කරගෙන බාහිර බඩු මුට්ටු වලින් පුජ්‍යලයෙන් සැප දුක් එනවා කියන කාරණේ. බාහිර දෙයක් තියෙනවා ඒ දේ මට සැප දුක් එනවා. මේක තමයි දෘෂ්ටි අවිද්‍යා භූමිය. මේ ධර්මයේ හරිම ඍජුව ගලප ගන්න ඕනේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ධර්මයේ කුමක්ද? බොහෝ අයට මේ ගැන නිර්වුල් කමක් නැහැ තවමත්. ගොඩාක් වෙලාවට මේ පොතෙන්ම ධර්මය හොයන්න යන්න ගියොත් වෙන්නේ ඔබ අතරමං වෙන එක තමයි. ඔබ වචන පස්සේ හඹාගෙන යනවා හොයාගෙන යනවා. වරදක් කියන්නේ අපි. නමුත් ඒ වචනේ අර්ථය වචනේ පස්සේ ගියා කියලා ඔබගේ දුකෙන් මිදීමක් සිද්ධ වේවිද? ඔබගේ දැනුම නේද ඔබ හොයන්නේ? මේ ධර්මයේ කියන්නේ දැනුම නෙමෙයි. ධර්මයේ කියන්නේ ලෝක ධර්මතාවය. ඔබ ඉපදෙන්නේ ඇයි? කුමක්ද මේ කතාව? ඔබ මැරෙනවා කියන්නේ මොකද්ද මේ? ඇයි මේ ආයි සසරක් ගැන කතා කරන්නේ? ඇයි ඔබ හඬන්නේ? ඇයි ඔබ hina වෙන්නේ? කොහෙන්ද මේ සැප දුක් එන්නේ? කොහෙන්ද මේ දේවල් එන්නේ?
දැන් මේකට ප්‍රත්‍යක්ෂතාවයක් තියෙන්න ඕනි මේ විසඳුම මේ සත්‍ය ඔබට සාන්දිටික වෙන්න ඕනි. දෘෂ්ටියක් වෙන්න බෑ. පරම සත්‍ය දෘෂ්ටියක් වෙන්නේ නැහැ. පරම සත්‍ය නම් ඒක සත්‍ය ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. ඒ සාන්දිටික අකාලික ඒයිපස්සික ඕපනායක පච්චුප්පන්න ධර්මය ඔබට හම් වෙන්නේ එතකොටයි. හොඳයි. ඒ පොත්පත් ත්‍රිපිටක ඔබ ඔය දන්න හැම දෙයක්ම අධ්‍යයනය කරන්න. ඔබ ඒ සියල්ල අධ්‍යයනය කරලා සත්‍ය ධර්මය තුලින් හොයාගන්න. ඔබට ඒක පුළුවන්. ඒකට ලොකු වීරියක් කැපවීමක් අවශ්‍යයි. ඒ තුල අපි නැහැ කියන්නේ නැහැ. ඒ තුල තියෙනවා. හැබැයි ඔබ ඒක ඔබට හොයාගන්න බෑ. පිදුරු ගොඩේ ඉඳි කට්ටක් හොයනවා වගේ බොහොම අසීරු වෙලා තියෙනවා ඒක. ඒ තරම්ම පටලැවිලි තියෙනවා එතන. හැම තැනම තියෙනවා. නමුත් ඒවා ඔබගේ දෘෂ්ටි කෝණයට ඔබ හිතන විදිහට එහෙම නැහැ. එහෙම මේ පරම සත්‍ය ඔබට ඕන විදිහට එහෙම තියෙන්නේ නැහැ කොහෙවත්. හැම කෙනෙක් ගාම දෘෂ්ටියක් තියෙනවා. ඒගාගේ දෘෂ්ටියෙන් තමයි එයාගේ කෝණයෙන් තමයි ඔබ බලන්නේ. ඔබට තියෙන ආත්මයක් නම් ඔබට තියෙන සිතක් නම් ඒක දෘෂ්ටියයි. සිත කියන්නේ අන්තයක්. සිත කියන්නේ දෘෂ්ටියක්. හැම කෙනෙක්ගේම සිත දෘෂ්ටියක්. සිත කියලා දෙයක් නැහැ. ඒක දෘෂ්ටියක්. දෘෂ්ටියකින් කොහොමද දෘෂ්ටියක් නැති දෙයක් හොයන්නේ? අන්නේ තරයි මේ වචනේ කියනකොටම ඔබට ඒකේ ගැඹුර පේන්න ඕනි. මේ සිත නැති බව අවබෝධ කරන්නේ කොහොමද? රූපේ කියන්නේ කොහොමද? සිත කියන්නේ කොහොමද? නාමයයි රූපයයි නාම රූප පච්චය විඥාන. විඥානේ තමයි සිත. මා රූප මංච විඥාන. විඥානේ මායාව. දැන් සිත මායාවක්. දැන් මේ මායාව අවබෝධ කරන්නේ කොහොමද? එහෙනම් ඔබ අවබෝධ කරගන්න ඕනි නාමයයි රූපයයි. දැන් නාමයයි රූපය ඔබ අවබෝධ කරගන්න ඕනි. පුංචි තැනින් පටන් අරගෙන රූපේ කියන්නේ කුමක්ද කියලා හොයාගෙන ගිහිල්ලා අපේ දරුවෝ අද ඉගෙන ගන්නවා රූප කාණ්ඩ 28ක් ගැන. නාමය ගැන ඉගෙන ගන්නවා. චිත්ත චෛතසික 52ක් සිත 89ක් මේ විදිහට ඉගෙන ගන්නවා. හොඳයි. හැමදේම හොඳයි. එහෙම එන්න කරගෙන චිත්ත වීති ඒවත් ඉගෙනගෙන සිත හැදෙන හැටි සම්පටිච්ඡන්න සම්තිර්ණ වොත්තපන දවංජවංජව මේ සිත් මොනවාද ඔක්කොම ඉගෙනගෙන එන්න. ඒව ඉගෙනීමක් අවශ්‍යයි. ඒවත් අපි කිසිම දෙයක් එපා කියන්නේ. සත්‍ය ඔබ හොයාගන්න ඕනි. අවුරුදු 100ක් ගියත් සමහර විට අපි මේ එක තප්පර ගානෙන් විනාඩි ගානෙන් කියන දේ ඔබට හම්බ වෙන්නේ නැහැ. පුදුම හිතේ ඔබට එහෙම කියනකොට ඔබ අපිව සැක කරයි. එහෙම වෙන්න පුළුවන්ද? ඔව්. ඔබ අවුරුදු 100ක් අධ්‍යයනය කරන්න. සමහරට ඔබට අවුරුදු 100ක් ගිහිල්ලත් අපි කියන තැනට එනකොට ඔබ වයසට ගිහිල්ලා. ඒ තරම් ගැඹුරුයි එහෙම බැලුවොත්. ඔය සේරම අධ්‍යයනය කරගෙන යනකොට තමයි ඔය සේරම ලිහෙන්නේ. ඒක අපි පිළිගන්නවා. කල්‍යාණ මිත්‍රයා මතපය ආනන්ද මේ ධර්මයේ රඳාපවතින කිව්වේ ඇයි? කල්‍යාණ මිත්‍රයාට පුළුවනි එක මොහොතෙන් ඒ සත්‍ය පෙන්වන්න. එහෙම නැති වුණොත් බුදු කෙනෙක් සාර අසංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලා දුෂ්කර ක්‍රියා අවුරුදු 6ක් කරලා මේ මාණික්ක රත්නයක් වගේ පරම සත්‍ය අවබෝධ කරගන්න දරපු වේස ඔබට දරන්න වෙයි. ඒ තරම් මේ කියන දේ හොඳින් ඔබ ග්‍රහණය කරන්න.
ඔබට අපි යම් දිශානතියක් පෙන්නනවා. ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අපි දේශනා කරනවා. ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කරනවා කියන්නේ ඔය පොත් ඔය තියෙන කාරණා හොඳින් අධ්‍යයනය කරන ඒ සේරගේම අවසානයේ ප්‍රායෝගිකව පුහුණු වෙලා ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙලා ඕකේ අපි දැන් දන්නවා මාණික්‍ය කුමක්ද කියලා. ඒ මාණික්‍ය ඔබට පෙන්වන්නේ ඒ අතිශයින් වටිනවා. අපිට මේව කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ශරීර කූඩුව කොයි මොහොතේ හෝ පොළොවට පස් වෙනවා. මේ මාණික්කේ අප මෙම නිහඬව හිටියා කියලා කාටවත් ඇති පළක් නැහැ. අප මේ හෙලි කරොත් ඒ ඔබට උදව්වක් වේවි. එය පමණමයි මේ මුඛ්‍ය හරේ. පරමාර්ථයක් වෙන කිසිවක් අපිට නැහැ. ලාභ ප්‍රයෝජන කීර්ති සත්කාර මොනවත් අවශ්‍ය නැහැ. කිසි දෙයක් එහෙම කිසිම දෙයක් මේකේ නැහැ. අඩංගු වෙන්නේ නැහැ. අවබෝධය ඇතුණට පස්සේ රූපේ කොහොමත් පළක් නැහැ. නිෂ්ප්‍රලයි. එනිසා ඒවා කතන්දර ඒ ලෞකික පෘථග්ජන භූමිය අඳ අර මොග පුරුෂයන්ගේ අදහස් පමණයි. මේක ඍජුව ප්‍රකාශ කරනවා. අප කියන ගොඩක් කාරණාවල ඔබ හිතුවට ඔබගේ මානසිකාරයට ගත්තට අපිට ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක්, වෛරයක් කිසිවක් නැහැ. ශුන්‍යයි. තියෙන්නේ ධර්ම කාරණාව පමණයි. අපි කතා කරන්නේ ධර්මයේ පමණයි. කොයි මොහොතේ හෝ මේ ධර්මයේ අප ඔබට මේ විවර කරන මේ විවර කිරීම ඔබට අහිමි වුණොත් ඒ ඔබගේම අභාග්‍යයක්. අපට ඉන් ගැටලුවක් නැහැ. ඒ ඔබ හඳුනා ගන්න එහි වටිනාකම ඔබට වැටහෙවි. බාහිර ඇත්ත කරගන්නත් නිසායි ඔබ දුක් විඳින්නේ. එයි මේ ධර්මයේ තියෙන ඍජුම තන ධම්මචක්කපවත්තන සූත්‍රය තුල බුදුන් වහන්සේ පස්වග තවුසන්ට මුලින්ම දේශනා කරන ඒ කාරණය තමයි මුළු ධර්මයේම ස්ප්‍රිට් එක. ඒ වැදගත්ම තැන එතන. අජ්ජත් බහිජ්ජා කියන අන්ත දෙක දකින්න එක. බුදු කෙනෙක්ම පමණයි ලෝකෙට දේශනා කරන්නේ බාහිර සත්‍යයක් නොවන බව. බාහිර සත්‍යයක් නෙමෙයි. මේක සතෙකුට සිව්පාවකට කියන්න බෑ. මේක උතුම් මනුස්ස රත්නයකට අවබෝධ කරගන්න පුළුවන්. මෙවන් ධර්මයක් දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් කියවන හැකි. ඒකයි ඒ අයගේ සුගතිය මනුස්ස භාවයක් වන්නේ. මේ අවබෝධ කරගන්න ඊටම අසීරු කාරණය. ඒකයි දෙවියන් පවා බණ අහන්නේ. අහනවා කියන ওই අදහස ඔබට දීලා තියෙනවා. සම්මුතිය තුළ. මේ පරම සත්‍ය ගම්බීරාර්ථ ගම්බීර ධර්මයක්. ශ්‍රී සද්ධර්මයේ අති දුර්ලභ ශ්‍රී සද්ධර්මයේ දුර්ලභං ශ්‍රී සද්ධර්මං දුර්ලභං සවන සම්පatti දුර්ලභං මනුස්සත්ව. මේවා අති දුර්ලභයි. ඔබගේ ඥාණයට හසු වෙන්න ඕන. හැමෝටම මේ වාග්ය නැහැ. හැමෝටම හිතෙන්නේ අපි මැරෙනවා කියලා. හැමෝටම හිතෙන්නේ මේක දුකක් කියලා. ඒ ඔබගේ වාග්ය අනුවයි. ඒ ෂණ සම්පත්තිය හැමෝටම නැහැ. ඒක සත්‍යයි. ලාභ බොළඳ මේ මනසේ
ඒ කියන දේට ඒ ගලාගෙන යන දියේ වැටුණු දණ්ඩක් වගේ මහා සාගරේ ගලාගෙන යනවා වගේ ඔබ සසර දුකට වැටෙනවා. ඔබට පිහිට වෙන්න කාටවත් බෑ. හැබැයි ඔබගේම ඇතුළාන්තේ මේ පරම සත්‍ය ගැන ඔබට යම් කිසි ඉඟියක් ආවොත් ඒක අපට කියන්න බෑ. පටාචාර කාම සැප සම්පත් විඳින්න ඒ කාම රැල්ලට හස් වෙලා ගියා. එක් අවස්ථාවක් පැමිණියා මේ ලෝකේ දුකක් කියලා වැටහුණා. අන්න සසර මිදෙනවා. ඒ ශන සම්පත්තිය ඔබ සතුයි. මෙවන් යුගයක තන තන මලමිණී ඇදගෙන වැටෙන බැලු තන අඳෝනා ඇසෙන ඒ පටාචාරාවගේ යුගේ ධර්මයේ අවශ්‍යම මොහොත. ඔබට මේ ධර්මය අවශ්‍යයි. ඒ නිසායි මෙලෙස දේශනා කරන්නේ. මේ ලෝකේ සත්‍යයක් නොවන බව දකින්නයි ධර්මය අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙනම් ලෝකේ සත්‍ය කුමක්ද? අන්නේ අය ඔබට අවශ්‍ය. ඔබ අන්ධයි. ඔබ අවිද්‍යාව මෝහ ගන අන්ධකාරය දුක් විඳිනවා. හැබැයි ඔබගේ දුක අබමල් රේණුවකට අර මලක රේණුවක්සේ නොස් ඔබටම මහා සැහැල්ලුවකට මේ දුකක් තියනවද කියන තැනටවත් එන්නේ නැති තැනකට මේ සත්‍ය අවබෝධ වුණාම ඔබ දුක සම්පූර්ණයෙන්ම මිදෙනවා. සියලු දුකෙන් ඔබ මිදෙනවා. ඒ දුකෙන් මිදෙන මගක් තමයි මේ ලෝකේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ හොයන්නේ. නැතුව මේ තවත් ලොකු දැනුමක් නෙමෙයි. මේ සත්‍ය දුකට වැටෙනවා. මේ සත්‍ය දුකෙන් මිදෙන්න ඕනි. ඒ මහා කාරුණික කියන්නේ ඒකයි. එහෙනම් ඒට පරණ සත්‍ය අවබෝධ කරගන්නම ඕනි. වෙන විසඳුමක් නැහැ. මේ ලෝකේ තියෙන එකම එක දෙයයි. කුමක්ද? ධර්මතාවයක් පවතිනවා. එයයි ධර්මය කියන්නේ. ධම්මං විනා නත්ති පිතාච මාතා කියන්නේ නිසයි. ධර්මයට විනා වෙන කිසිවක් මේ ලෝකේ නැහැ. ඒකයි බුදුන් වහන්සේ ධර්මයේම ගුරුන් කරගන්නේ. ධර්මයේ තුලින් පමණයි බුදු කෙනෙක් දැකිය කිවන්නේ. කුමද්ද මේ කතාවේ තේරුම? ධර්මයට ඉහළින් කිසිවක් නැහැ කියන එකයි. කුමද්ද මේ ධර්මයේ ධර්මතාවය? සත්‍යයේ ධර්මතාවය. ඒ සත්‍ය ධර්මතාවය අවබෝධ කරන්නයි හැමෝම වෙස්සේ. ඇස් ඇත්තෝම දකිත් කිව්වා. යමෙකුට ඇස් ඇරෙනවා නම් නිදීගෙන ඉන්න තාක්කල් ඔහුට මේ දේවල් වැටහෙන්නේ නැහැ. හැබැයි ඇස් ඇරුණොත් ඔහු ලෝකෙ දිහා හොයනවා, බලනවා. එහෙම වුණොත් ඔහු සත්‍ය හොයනවා. ඒකයි පටාචාරාවට වගේ ඔබටත් දරුවෝ නැති වෙලා, අම්මලා නැති වෙලා, ගෙවල් දොරවල් නැති වෙලා, ඉන්න හිටින තැනක් නැති වෙලා, ඔතනටම වැටෙන්න ඕන දැස් ඇරෙන්න කියලා අපි යන්නේ ඒකයි. එහෙනම් ඒකත් වෙනකන් ඔබ ඉන්න. එහෙම නැත්තම් ඔබට පුළුවන් ඔබගේ ඔය උසස් මනසට මේවා ගලප ගන්න. මහල්ලෙක් ඔබට පේනවා, ලෙඩෙක් ඔබට පේනවා, මලකඳක් ඔබට පේනවා, පැවිදුරුවකුත් ඔබට පේනවා. ඔබ දන්නවා පොඩි කාලයයි ඉන්න වෙන්නේ. ඔබගේ දැනුමට තියෙනවා යම් කිසි කොටසක් ඔබට දැනෙනවා ඒක.
ඒ පොඩි කාලය ඇතුළත මොනවා කරත් අවසාරي යන්න ඕන. යන වෙලාව ආවම කොහොමත් යන්න වෙනවා. එහෙනම් ඔබ මේ මුකුත් දන්නේ නැතෝ යන්නේ කොහෙද කියලා මොනවද එන්නේ මොනවද යන්නේ මොනවද වෙන්නේ? අන්නේ ඔබගේ තියෙන නොදන්නකම. ඒ අවිද්‍යාව. ඒ තාක් ඔබ අසරණයි. ඒ නිසා ඔබ සරණ යනවා. නොදකින දෙවියන් යදුවාද දෙවියන් ඔබ රුව දුටුවාද මේ නොදකින දේ සරණ යන්නේ ඇයි? නොදන්නකම නිසා. අන්ධ භක්තිය කියලා කියන්නේ ඒකයි. නමුත් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා කියන්නේ විශ්වාස කරන දෙයක්වත් භක්තියක්වත් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක්. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. සැකයක් නෙමෙයි. ඔබ ඒක ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙනවා. ඒයිපස්සිකෝ ඕපනායකෝ ඒ සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනායකෝ පච්චුප්පන්න ධර්ම. මරණින් මත්තේ ලැබෙන එකක් නෙමෙයි. මේ මොහොතේම ඔබගේ සිහි නුවණට සත්‍ය අවබෝධ වුණොත් ඒ මොහොත පමණයි. ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක නේද ලෝකයේ ඇත්ත. මේක නේ වෙන්නේ. අන්න ඔබ දන්නවා. ඊපස්සේ ඔබට සැකයක් නැහැ. ඔබට ලුණු කනකම්ම ලුණු ගැන කොච්චර කිව්වත් අවුරුදු 5000ක් ලුණු ගැන කිව්වත් ඔබට වැඩක් නැහැ. ඔබ ලුණු කාලම් බලන්න ඕන. එතකොට ඔබට ප්‍රත්‍යක්ෂයි ලුණු කියන්නේ. ඒක පොතක ලියන්න බෑ. ඒක කාටවත් කිව්වට පළකුත් නැහැ. Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. අන්න ප්‍රත්‍යක්ෂ ධර්මතාවය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒ උපමා බුදුන් වහන්සේම පෙන්නනවා. මේක ප්‍රත්‍යක්ෂ වෙන්න දෙයක්. දැන් අද සමාජයේ අපි දකිනවා බොහෝ අයට තියෙන ගැටලුව තමයි මේ අජ්‍යත් බහිද්ධා කියන තැන් දෙක ගලප ගන්න බෑ. බාහිර ඇත්තක් නෙමෙයි කියන තැනට අදිමදි කරනවා. ඒක පිළිගන්න. මේ බුදුන් වහන්සේගේ බුද්ධ වචනේ පිළිගන්න අදිමදි කරන්න. ඕන මේ ධර්මය තාම ගලප ගන්න බෑ. සමහරලාට ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. බලාගෙන ගියාම බුද්ධ ආගමම තමයි ඉගෙනගෙනත් තියෙන්නේ. දැන් රූපකාණ්ඩ 28 ඉගෙන ගත්තා, විභජ්‍ය ඉගෙන ගත්තා. ඉතින් දැන් බලාගෙන ගියාම සම්මාන ඩිග්‍රීත් තියෙනවා. නමුත් බාහිර කියන්නේ රූපය කියලා දන්නේ නැහැ. මේවා පොතෙන් ඉගෙන ගන්න බෑ. පොතේ එක්තරා මට්ටමකට විතරයි යන්න පුළුවන්. ඊට පස්සේ ගලප ගන්න ඕනි තමන්ගේ ජීවිතය තුළින් දකින්න ඕනි, ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි, ප්‍රායෝගික වෙන්න ඕනි. ප්‍රතිපදාව සකස් කරගන්න බෑ නැත්තම්. මේ තමන්ගේ හිත ගැන කියන්නේ. ධර්මයේ තියෙන පිට නෙමෙයි. ධර්මයේ තියෙන බාහිර ඔය කොහෙවත් නෙමෙයි. ධර්මය කියන්නේ තමන්ගේ සිත ගැන. අජත බහිද්ධා කියන අන්ත දෙක තමයි මේ ධර්මතාවය. ධම්මචක්කපවත්තන සූත්‍රය තුල පෙන්නන විශේෂම කාරණාව එක. ඔතනින් ධර්මයේ දැක්කේ නැත්නම් ඔබ ඊතරු දේ ටික සේරම ඔබ සමහර පටිච්ච සමුප්පාදේම කියන්නේ වැරදියට. ඔතනින් ගලප ගත්තේ නැත්නම්. එතනින්ම ගලප ගන්න ඕනි. පටිච්ච සමුප්පාදේම නැත්නම් ඔබ කියන්නේ ඒ ඔක්කොම ඔබ කියාගෙන ගියත් අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ඔහොම ගිරව වගේ කටපාඩම් කරගෙන කියවුවත් ඔබට ඔය පුංචි වචන දෙක ගැලපුණේ නැත්නම් ඔබට ඒක ගලප ගන්න බෑ. ඒ දෙක ගලප ගන්න ඕනේ. පවතින ලෝකයක්ද හිතන ලෝකයක්ද? මෙතන අපිට මේ එළියේ තියෙන හතර මහා භූත ඒ උණුසුම සීතල තෙත අය ඒවා වෙනස් වෙනවා. ඒ ස්වභාවයට භූත වෙනවා.
පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ උණුසුම ස්වභාව ඒවත් එක්කලා ඒ ස්වභාව ඒ විදිහට ඒ භූත වෙන ස්වභාව ඒ කියන්නේ සකස් වෙනවා. රස්නි වැඩි වෙනකොට ද්‍රව වෙනවා. සීතල වැඩි වෙනකොට අයිස් ඝන වෙනවා. තව ටිකක් රස්නි වැඩි වෙනකොට වාෂ්ප වෙනවා. මේ තමයි ස්වභාව දහම. හැබැයි ඒක එතන නෙමෙයි අපි ජීවත් වෙන්නේ. සම්මුති නම් සිතුවිලිත් එක්ක. නාගස්, නුගගස්, අඹගස්, රත්තරන්, රිදී, මුතු, මණික්, මේස, පුටු, ඇඳන් එක එක නම් ගොඩක් එක්ක. අපි නම් දකින්නේ. අපි මේ හතර මහ භූත දකින්නේ. එකම මැටි එක හැඩයකට මල් පෝච්චියක්, තව හැඩයකට කලයක්, තව හැඩයකට මුට්ටියක්, තව හැඩයකට ගුරුලේත්තුවක්. එකම මැටි ටිකට අපි නම් ගොඩක් දාලා හැඩ ගොඩකට. ඒවා බාහිර කියනවාද මම කලයක්, මම මුට්ටියක්, මම නෑ, මේ මිනිස්සු හදාගත් එකක්. ඒකයි සම්මුතිය. එකතු වෙලා සම්මුතිය තුළ එකඟ වුණු නම් ටික. මෙන්න මේම ලෝකෙක අපි ජීවත් වෙනවා. පිරිච්ච ලෝකෙක. අපි නාමීය ලෝකෙක ජීවත් වෙනවා කියන්නේ ওই නිසයි. දැන් දකින්න අන්ත දෙක. බාහිර හතර මහා භූත මැටි නෙමෙයි අපිට පේන්නේ. අපි හදාගත්ත මුට්ටි, ඇතිලි, මල් පෝච්චි මෙන්න මේ නම් ගොඩක් එක්ක අපි ඉන්නේ. නම් ගොඩයි බාහිර තියෙන දේ වෙනසක් තියෙනවා. අපි ජීවත් වෙන්නේ බාහිර තියෙන දේ කියලා ගැට ගහගෙන නම් ගොඩක් එක්ක. ඔන්න ඔය සරල අවබෝධය ඕනි. ගොඩාක් පාලි වචන කිව්වොත් කාටවත් තේරෙන්නේ නැහනේ. ඒක තමන් දන්න බව පෙන්වන්න හොඳයි කියන්නේ. නමුත් මේ විදිහට කිව්වොත් තේරෙනවා. දැන් ඔබට පේනවා ඔබ ඉන්න ලෝකෙද, තියෙන ලෝකෙද, හදාගත්ත ලෝකයක්ද? මේක සිතින් හදාගත්ත ලෝකයක්. චිත්තේන නීයති ලෝකෝ කිව්වේ ඒකයි. සිත තුළින් හදාගත්ත ලෝකයක්. අපේ සිතේ මැවෙන ලෝකයක්. ඒක නාමීය ලෝකයක්. අපි ජීවත් වෙන්නේ නම් ගොඩක් එක්ක. අපි ජීවත් වෙන්නේ එළියේ තියෙන හතර මහා භූත එක්ක නෙමෙයි. අපි ඒව ගැට ගහලා තියෙනවා නම් එළියේ තියෙන ඒ රූප හැඩතල වලට අපි දාලා නම් මේ කොස් ගහ, මේ අඹ ගහ. අපිට ඒක නිසා ඒක වටිනවා. අර ගහ වටින්නේ මේ ගහ වටිනවා. මේක රත්තරන්, මේක මේවා වටිනවා, මේවා වටින්නේ. මේවා කවුද කියන්නේ? අපි කියන්නේ. අපි දැන් මත් වෙනවා හිත ඇතුලෙන් මේ වටිනාකම් ගොඩක් එක්ක ඉන්නවා. අපිට මේකේ අපි ජීවත් වෙනවද, අපි ඉන්නවද, මේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි මනෝමය ලෝකයක ජීවත් වෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා කිව්වේ ඒකයි. මනෝමය ලෝකයක අපි ඉන්නේ. මෙතනින් ධර්මය හොඳින් ඉස්සෙල්ලා ගලප ගන්න. ගැඹුරු කාරණාවලට යන්න කලින් මෙතන හරි සරලව මේක ගලපලා බුදුන් වහන්සේ පෙන්නනවා පස්වගතවසන්ට. අපිට පොතේ සම්පූර්ණම දේශනේ එදා බුදුන් වහන්සේ කළ විදියටම තියනවා කියන එක අපි දන්නව නෑ කිය. නමුත් ඒ පුංචි වචන ටික ඇති අපිට. මේ ලොකු කතාව තේරෙනවා. දැන් ඔබ බාහිර ඇත්තක් තියනවා කියලා අපි ජීවත් වෙන්නේ මේ බාහිර අත්තරන් කියලා දෙයක් තියෙනවා. අපි ජීවත් වෙන්නේ එහෙමනේ. අපිට ඒක වටිනවා වුණාට පුංචි දරුවෙක් හරි ඒක වටින්නේ නැහනේ. අපි කියනවා මේ මගේ දරුවා මට වටිනවා. නමුත් අනිත් අයට වටින්නේ නැහනේ. ඒක සිතුවිලි වල තියෙන බලන්න මේ බාල බොළඳකම.
අපි වටිනාකමක් අපි ඇති කරගෙනයි තියෙන්නේ. එහෙම එකක් නැහැ. අපි ඒක නිසා අපි මනෝමය ලෝකෙක ඒකේ හොඳ තියෙනවා, ඒකේ නරක තියෙනවා, ඒකේ වටින දේවල් තියෙනවා, ඒකේ නොවටිනා දේවල් තියෙනවා. නමුත් මේ සබහා දහම එහෙම දේවල් නැහැ. ඒක නිසා අපි සැප විඳිනවා, ඒක නිසා අපි දුක් විඳිනවා. දැන් සැප දුක් ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? අපි හදාගත්ත දෙයකට. ඒකයි චිත්තේන නීයති ලෝකෝ, සිතේ හදාගත්ත ලෝකයක්. නතේ කාමාන චිත්‍රායන ලෝකේ. ඔය කාමේ ලස්සන හොඳ නරක චිත්‍රේ නැහැ. ඒ කියන්නේ අපි එළියේ දර්ශනයේ චිත්‍රයක් වගේ. ඒ චිත්‍රේ නෑ හොඳ නරක ඒවා. අපේ හිතේ තියෙන. දැන් අපි සැප විඳින්නේ දුක් විඳින්නේ අපේ හිතේ. ඒකයි විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායානුපස්සී විහෙරති කිව්වේ. විනය්‍ය ලෝකේ ලෝකෙන් මිදෙන්න ඕනේ. එහෙම වුණොත් එයා දුකෙන් මිදෙනවා. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන දුක්ඛ දෝමනස්සාන මිදෙන්නේ ලෝකේ මිදුනොත් පමණයි. ඒ තාක් ඔබ දුක් විඳිනවා. ඔබට දුකෙන් මිදීමක් නැහැ. දැන් මේ සරල තැනට ඔබට මේ ධර්මයේ ගලප ගන්න පුළුවන්. ඒ ටික ඔබට තේරෙනවනේ. ඔතනින් තමයි ඔබ පටන් ගන්න ඕනි. මේ ධර්මයේ කුමක්ද කියන එක දැනගන්න. එන්න ඕනි. මෙන්න මේ පුංචි තැනට ඇවිල්ලායි. දැන් ඔබ ලෝකේ කොහොමද බොරුවක් උනේ? සිතේ කොහොමද මෙහෙම දෙයක් හැදුනේ කියන එකයි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ලෝකේ කොහොමද බොරුවක් උනේ කියන්නේ රූපේ. ලෝකේ කියන්නේ රූපේ. දැන් සිතේ කියන්නේ නාමය. ඔය පුංචි දෙයට ගලප ගන්න මේක ධර්මයේම. දැන් නාම රූප පරිච්ඡේදයක් තමයි ඔබට කරන්න තියෙන්නේ. පරිච්ඡේදය කියන්නේ නාමයයි රූපයයි එකතු කරලා ජීවත් වෙන ගමන අපි යන්නේ. අපි ජීවත් වෙනවා කියලා මොකද කරන්නේ? බාහිර බඩු මුට්ටු ටිකක් එකතු කරගෙන මොකද කරන්නේ? බාහිර මිනිස්සු ඉන්නවා කියලා හිතාගෙන ඒගොල්ලොත් එක ඇලිලා ගැටිලා මොනවද කරන්නේ? අපි ජීවත් වෙනවා කියලා ඕකනේ කරන්නේ. ඒවෙන් සැප දුක් හොයනවානේ. ඔබ හොඳින් ඉන්නවද ඔබ නරකින් ඉන්නවද කියන එක තීරණය කරන්නේ ඔබ ළඟ ඉන්න අය නෙමෙයිද? ඔබේ දරුවා අසනීපෙන් නම් ඔබ දුකෙන්. ඔබේ අම්මා හරි ඔබට බැන්නොත් හරි ඔබ දුකෙන්. දැන් ඔබ බාහිරත් එක්ක නෙමෙයිද මේ අරගලේ යන්නේ? ඔබ දුක් විඳින්නේ බාහිර දෙයක් කරගෙන. පටලැවිල්ලක් නම් මේක හැදෙනවා. අන්තෝ ජටා බහි ජටා ගැට. මේ අන්තෝ ජටා බහි ජටා ගැට ගහන්නේ මෙන්න මේක දකින්න කොයි විදියටද කියන්නේ. ඇතුළේත් අවුල් පිටතත් අවුල්. ස්වාමීනි ඇතුළතත් ගැටයක් පිටතත් ගැටයක්. මේ ප්‍රජාව අවුලෙන් අවුලටපත් වෙලා. මේකනේ ජටා සූත්‍රය පෙන්නන්නේ. ඉතින් මේ ධර්මයේ ලියා ගන්න හරි තැනට ගලප ගන්න. දැන් ගැඹුරු කාරණා තියෙනවා අපිට කතා කරන්න. මේ ධර්මයේ ගැඹුරෙන් ගැඹුරට යනවා. එකින් එක ඔබ ටිකෙන් ටික මේ නිවැරදිව ගලපගෙන යන්න ඕනි. එහෙම නැතුනොත් ඔබට මේක ගලප ගන්න බැරි වෙනවා. ගොඩක් අපි පැහැදිලි කරගෙන ආවා. ඒ ගොඩාක්ේ පැහැදිලි කරපු කාරණා ඔබ හොඳින් බලන්න විමර්ශනය කළා. ඔබට වැටේ මේ සිත හැදෙන්නේ කොහොමද කියලා. ඒක ඊටාම වැදගත්. මේ සිතක් කියලා එකක් නැහැ. මේක මායාවක්. නමුත් ඒක එහෙම කිව්වොත් හරි තේරෙන්නේ නැහනේ. එහෙනම් ඒක කොහොමද සිතක් කියලා එකක් නැත්තේ කියලා ඔබ අවබෝධ කරගන්න ඕනි. දැන් බාහිර මේ ලෝකේ විනය ලෝකේ කියන්නේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියන එක. අපි හිතන් ඉන්නවා අපි බාහිර ලෝකේ ජීවත් වෙනවා කියලා. නමුත් ඔබ ජීවත් වෙන්නේ ඔබගේ සිතේ තියෙන සම්මුති නම් එක්ක. ඒකේ ඔබගේ ඒ හදාගත්ත නම් ගොඩක් තියෙන්නේ. එහෙමද දැන් ඔබ ඇමරිකාවේ ගිහිල්ලා නැහැ. ඔබ හිතන් ඉන්නවා ඇමරිකාවක් තියෙනවා කියලා. ඒ වගේ දැන් ඔබ
අපි හිතමු ඔබ මීට අවුරුදු ගානකට කලින් ගිය තැනක රූපයක් ඔබේ හිතේ තියාගෙන ඉන්නවා. ඔබ හිතන් ඉන්නවා එහෙම තැනක් ලෝකේ තියෙනවා කියලා. සමහරවිට දැන් මේ වෙනකොට එතන එහෙම නැහැ. මෙන්න මේ වගේ අපි හිත ඇතුලේ ලෝකයක් හදාගෙන ඉන්නේ. කවදාවත් දැකලත් නැති, ගිහිල්ලත් නැති දේවල් තියෙනවා කියලා හිතාගෙන ඉන්න අය අපි. අපි හිත තුල තමයි ජීවත් වෙන්නේ. අපි මේ එළිය සාධකයක් කරගෙන පමණයි. ඉතින් මේක මේ සිත මොකද්ද මේ සිත දැන් බාහිර අපි හිතින් හදාගෙන අපි එනවනේ මේ හිතනවා. දැන් අපිට එතකොට දැන් මේ ලෝකයක් කියලා අපි කතා කරාට දැන් මේ ලෝකයක් කියන්නේ අපිට ඇහෙන්නේ ශබ්දයක්. අපිට පේන්නේ වර්ණයක්. අපිට දැනෙන්නේ උණුසුම සීතල. අපිට මේ පේන දේවල් අපි හිතන් ඉන්නේ පේන දේවල් තමයි ලෝකේ කියලා. අපි හිතන් ඉන්නේ මේ ඇහෙන දේවල් පේන දේවල් තමයි ලෝකේ කියලා. ඒ වුණාට මීට වැඩිය සිවුණු ඉන්ද්‍රියන් තියෙන සත්තු ඉන්න ඊට වැඩි දේවල් පේනවා. එතකොට මේක ඉන්ද්‍රිය ගෝචරයි. අපිට පේන්නේ වර්ණ ටිකයි. අපිට හර්ට්ස් 20000 විතරයි සද්ද ඇහෙන්නේ. අපේ කන් දෙකට අපි සීමා වෙලා. සමහර සත්තු හිතන් ඉන්නවා ඒගොල්ලෝ ලෝකයක් හදාගෙන. ඒගොල්ලන්ගේ ඉන්ද්‍රියන් දුර්වලයි. ඒකට ඒගොල්ලෝ හිතන් ඉන්නවා එහෙම ලෝකයක් කියලා. දැන් කරපොත්ත වගේ සතෙක් රතු පාට තමයි යාට පේන්නේ. එයා හිතන් ඉන්නවා ලෝකේ රතු පාටයි කියලා. ඒකට මීමැස්සා වගේ සතෙක් අටස් විදියට. එයා ලෝකේ හිතන් ඉන්නේ ඒ විදිහට. අපි හිතන් ඉන්නවා මේ ලෝකේ මේ විදිය කියලා අපේ ඇස් දෙකට පේන විදියට. මේවා ඉන්ද්‍රිය ගෝචර ලෝක එක එක සතා එක එක විදියට හදාගෙන ඒ සතාගේ චිත්ත ලෝකවල ඉන්නවා. ඇත්ත ලෝකෙ මොකද්ද එතකොට? ඒකයි කිව්වේ අපි එක කෙනා ලෝක හදාගෙන ඉන්නවා. සිතේ මැවෙන චිත්ත රූපයක් මිසක් එළියේ තියෙන එකක් නෙමෙයි මේක. එතකොට ඔබට හොඳටම මේක පැහැදිලි වෙනවා දැන්. අපි සැප දුක් විඳින්නේ සිතුවිල්ලකට. නමුත් දැන් මේ කතාව ඊටාම ගැඹුරට යනවා. දැන් බාහිර ඇත්තක් නෙමෙයි. එහෙනම් බාහිරට ඔබ කම්පණය වෙන්නේ නැහැ. ශබ්දයක් ඇහුනොත් ඒ තමන්ගේ සිතමයි. තමන්ගේම සිතේ සම්මුති තමන්ගේ ඒ ශබ්දේ දැන් ඔබට ශබ්දයක් එනවා. ඔබ කියනවා කපුටෙක්ගේ ශබ්දයක්. දැන් කපුටෝ කියලා ඔබ දාගත්ත නමක්නේ. දැන් සුද්දෙක් නම් කියන්නේ ක්‍රෝනේ. ඒ වගේ දෙමළ භාෂාවෙන් තව නමක්නේ. ඒතකොට ශබ්දයක් නෙමේ තියෙන්නේ. එහෙම දෙයක් ඒ වුණාට බාහිර නැහනේ. ඒක වෙනස් වෙන්න බෑනේ. එක එක ශබ්ද දාන්න බෑනේ එකම දෙයක් න ะ. ඒ වගේ ඔබ දැන් බාහිර නෙමේ. ඔබ දකිනවා මේ සේරම ඔබගේම සිත කියලා. එතකොට ඔබ බාහිර දේවල් එක්ක ඔබට ගැටලුවක් නැහැ. ඔබ ඔබගෙන් පිට යන්නේ නැහැ. එතකොට ඔබට බාහිර හොරකම් කරන්නවත් ඔබට බාහිර මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඇයි ඔබගේ සිතේ සේරම. බාහිර ඔබ දැන් කවුරු හරි කෙනෙක් ඔබගේ දත්ත තමයි කියන්නේ එයා හොඳ නැහැ කියලා. ඒ දත්ත වැරදි නම් ඊට පස්සේ ඔබටයි වරදින්නේ. අන්න ඒ වගේ බාහිර හොඳ කෙනෙක් නරක කෙනෙක් එහෙමයි නැහැ. ඔබගේම සිතේ ඉන්නේ. එතකොට ඔබට බාහිරින් මරන්නවත් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඒ ඔබගේම සිතේ විඤ්ඤාණය. එතකොට ඔබට බාහිර ඉරිසියා කරන්න, වෛර කරන්න එහෙම අය හම්බ වෙන්නේ. ඒ ඔබගේම සිතින් පිට ඔබ යන්නේ. ඒකයි චිත්තේන නියති ලෝකේ කිව්වේ සිත තුළ හැදෙන ලෝකේ තමයි ඔබ ලෝකේ කියන්නේ. සලආයතන ලෝකෝ අපේ ඇස කන දිව නාසයෙන් හදාගත්ත අරමුණු වලින් ගත්ත ලෝකයක් කිව්වේ ඒකයි. දැන් ඔබගේ මේ සිත ගැන අපි කතා කරොත් දැන් බාහිර ඔබට ගැටලුවක් නැහැ. ඔබ දන්නවා දැන් බාහිරින් නෙමෙයි සැප දුක් එන්නේ කියලා. ඔබ දැන් දුකින් මිදෙන මඟ හොයන්නේ. එහෙමනම් ඔබ දැන් දුකින් මිදෙන්න ඕනි සිතින් මිදෙන මගෙන්. එහෙනම් දැන් මේ අරමුණු එන්නේ සිතට. දැන් ඔබ ගැටලුව ලියා ගන්නවා. අන්තෝ ජට බහි ජට ස්වාමීනිය ඇතුළතත් ගැටයක් පිටතත් ගැටයක් මේ ප්‍රජාව ගැටෙන් ගැටේට පත් වෙලා
අන්තෝ ජටා බහි ජටා ජටා හි ජටිතා පජා තන්තං කුච්චම ගෝතෝමි කෝයිමං විජටේ ජටා කවුද ස්වාමිනී මේ ගැටේ ලියන්නේ අන්න කියනවා සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්කු කෝයිමං විජටේ ජටා අන්න ඒ කෙනා තමයි මේ ගැටේ ලියන්නේ කවුද ඒ කෙනා මේ සිත දකින්න කෙනා සිතට එන අරමුණ දැකීමයි සීලේ අරමුණ සත්‍ය දකින්න ඕනි දැන් අරමුණු අපේ ගෙදරට එන දොරවල් හයක් වගේ තමයි අපේ මේ ඇස කන දිව නාසයෙන් තමයි අරමුණු එන්නේ දැන් එන අරමුණ දකිමින් සත්‍ය දකින්න ඕනි බාහිර නෙමෙයි කියලා ඉස්සලා දකින්න ඕනි තමන්ගේම සිත බව දකින්න ඕනි දැන් මේ සිතත් සත්‍යයක් නෙමෙයි ඒක තමයි ඔබ දැන් සිත සත්‍යයක් නොවන හැටි දකින්න ඕනි මේ පැහැදිලි කිරීම තුළ බාහිර සත්‍යයක් නොවන බව දකින්න තැන තමයි ඇත්තටම සෝවාන් වෙනවා කියන්නේ සක්කාය දෘෂ්ටිය බිඳ වැටෙන්නේ බාහිර සක් තියෙනවා ගොඩක් සක්කාය දෘෂ්ටි තියෙනවා කියලා ගත්තකම දෘෂ්ටියක් බාහිර ඒ සැකේ තියෙනවා නම් අජ්ජත් බහිද්දා බුද්ධේ කාංකති ධම්මේ කාංකති සංඝේ කාංකති සික්ඛේ කාංකති පටිච්ච සමුප්පාද ධම්මේසු කාංකති පුබ්බන්තේ කාංකති අපරන්තේ කාංකති පුබ්බන්ත අපරන්තේ කාංකති මේ ඔක්කොම කියන්නේ මේ සැකේ ගැන මේවා ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනාට දන්නවා මේ මොනවද කියන්නේ කියලා ඔබ හිතන දේ නෙමෙයි එතන තියෙන්නේ ඔබ හිතන ඔය පොත් දහම් පාසල් පොතේ වගේ ඔය කියන කාරණා ටිකක් ඊට වැඩිය ගැඹුරුයි ඔය හැම වචනයක් ගලපලා බැලුවම අවබෝධ වුණොත් ඔබට වැටහෙයි ඒ වගේම තමයි ආත්මය කියන මේ මම ඉන්නවා කියන ඒ හැඟීම බාහිර තමයි ඔබ කණ්ණාඩියෙන් දකින රූපේ තමයි ඔබ හිතන් ඉන්නේ මගේ රූපය කියලා. එහෙම එකක් නැහැ. ඒකත් සිතුවිල්ල. මේ මගේ රූපේ කියලා ඔබ හිතන් ඉන්න එකත් සිතුවිල්ල. ඒකත් සිතෙන් පිට ඔබ ගිහිල්ලා නැහැ. ඒක තමයි කියන්නේ සීලබ්බත පරාමාස. මම හොඳ කෙනෙක් මේ මගේ රූපේ මේ මම ඉන්නවා කියලා ඔබ ගන්න සීලේ. හොඳ කෙනෙක් කරන්න යන උත්සාහය. පරාමර්ශනය. පරාමට්ට බාහිර තියෙන පරාමර්ශන සිත තුළ එන. හත්ති මේවා හොඳට ගලප ගත්තාම තමයි තේරෙන්නේ. ඉතින් මේ බාහිර ලෝකයේ සත්‍යයක් නොවන බව දකිනකොට බාහිර ලෝකයක් නැතුව ඉපදෙන්නේ කොහොමද? ඔතන ටිකක් ගැඹුරු තැනක්. යට බාහිර ලෝකයක් තියෙනවා කියලා ගත්තොත් තමයි නැවත උපතක් පනවන්න පුළුවන්. ඒකයි කියන්නේ මේ කෙනා වැඩිමුණොත් 7 පාරක් කියලා ධර්මයේ තුල සඳහන් වෙන්නේ. ඒ දුගතියක් නෙමෙයි සුගතියක් කියලා පෙන්වන්නේ. එයා ලෝකේ රැවටිච්ච නැති කෙනෙක් නිසායි. සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන තැන. සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බාහිර ඇත්ත කරගත්ත තැන. සම්මා දිට්ඨිය කියන්නේ බාහිර ඇත්තක් නොවන බව දකින්න තැන. නිසෝවන් මාර්ගසිත කියලා කියන්නේ මේ නේන සිත සත්‍ය දකින්න බාහිර නෙමෙයි කියන එක. ප්‍රතිපදාව එතනට වෙනවම ඔබ සකස් කරගෙන කටයුතු කරන්න ඕනි. එනේන අරමුණ දැකීමෙන් මිදීමින් යන ගමන යන්න ඕනි. ඒ මාර්ගය තුල තමයි ඔබට මේ මිදීම සිද්ධ වෙන්නේ. දුකින් මිදීම. දැන් සිත සත්‍යයක් නොවන බව දකින්න කාරණේට එනකොට ඔබ අනාගාමී භූමිය පැත්තට එනවා. බාහිර දෙයක් තියෙනවා නම් ඒ දේ එක්ක පූජා කරන්න පුළුවන්. ඒක පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර පව් කරගන්න පුළුවන්. බාහිර දෙයක් තිබ්බොත් ඒකට එක්ක බැලෙනවා එක්ක ගැටෙනවා එක්ක ලෝභසිතක් එක්ක ද්වේෂසිතක් ඇති වෙනවා. බාහිර දෙයක් තිබ්බොත් ඒක නිසා වචී සංකාර කාය සංකාර මනෝ සංකාර සිද්ධ වෙනවා. මේ සේරම කර්මපතයක් තියෙන බාහිර දෙයක් තියෙන තැනයි. විපාක තියෙනවා ඔබට එහෙම වුණොත්. පින්පව් කුසල අකුසල පින්පව් ගැන කතා කරන්නේ උතන. කර්මයක් ගැන කතා කරන්නේ. කර්ම විපාක ගැන කතා කරන්නේ.
හැබැයි සියල්ල ක්‍රියාසිතක් ඔබට හමු වෙනවා. ඒ සියල්ලම ඔබේ කර්මයේ විපාක සිත් නැති වෙනවා ඔබට. මේ සත්‍ය ධර්මයේ දකිනවා නම්. එනේන අරමුණ දකිනවා නම් සත්‍ය. ඒ තුල ඔබට ඇලෙන ගැටෙන ඒ කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක ඔබ ටික ටික මිදෙනවා. ඒකයි සකදාගාමි භූමිය කියන්නේ. ඒ අනාගාමි පැත්තට එන්නේ සිත සත්‍යයක් නොවන බව දකින්න තැන. න ආගාමි නැවත උප්පත්තියක් පනවන්න බෑ. නැවත එන්නක් නැහැ. මෙතනම එක්ෂණික සිත ඇති වෙන නැති වෙන එක විතරයි එතකොට දකින්නේ. ඒකයි න ආගාමි අනාගාමි. චුති උප්පත්තියක් එතනින් එහාට පනවන්න බෑ. මේ සිත එක්ෂණික සිතක් ඇති වෙනවා නැති වෙනවා දකින්න එක. එයාට මරණයක්වත් කතාවක් හම්බ වෙන්නේ නැහැ. එයා දකින්න හැම මොහොතම ෂණයයි මේ ෂණය විතරයි. එතන ඇති වෙන නැති වෙන කෙනෙක්. හැම මොහොතම එයා මෙරි ඉපදෙනවා. මේ ඉපදුණු දවසේ ඉඳන් පුංචි කාලේ ඉපදිලා වයසට ගිහිලා මරණ කතාව ඉවර වෙනවා. ඒ සම්මුතිය මිනිස්සු හදාගත්ත කතාව. නමුත් මෙතන ඇත්ත දකින්නවා. මේ සිත නෙමෙයි මේ සිතක් හටගෙන නිරුද්ධ වෙනවා දකින්නවා. පරම සත්‍ය දකින්නවා. අන්න අනාගාමි භූමියට ප්‍රතිපදාව සකස් කරන තැන සිතේ අනිත්‍ය දකින්න තැන. එතනදී තමයි ඔබට ගොඩාක් දේවල් තියෙනවා ගලප ගන්න. සිතට අරමුණක් එනකොට ඒ අරමුණ හොඳින් දකින්න ඕනේ එතන. අරමුණේ සත්‍ය දකින්න ඕනි. ඔබට දැන් පොත දකින්න සිත අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔබේ අරමුණට එනවා මේ පොත දකින්න සිත. ඒක එතනම නිරුද්ධ වෙලා ඊගාට බිත්තිය දකින්න හිත. ඒක එතනම නිරුද්ධ වෙලා මල දකින්න හිත. ඒක එතනම නිරුද්ධ වෙලා පුටුව දකින්න හිත. ඒක එතනම නිරුද්ධ වෙලා පොළව දකින්න හිත. පොත දකින්න හිත නෙමේ බිත්තිය දකින්නේ. බිත්තිය දකින්න හිත නෙමේ මල දකින්නේ. මල දකින්න හිත නෙමේ පුටුව දකින්නේ. පුටුව දකින්න හිත නෙමේ පොළව දකින්නේ. මේ සිත් පරම්පරාවක් ඔබට පේන්න ඕනේ. ක්ෂණයක් පාසා එක සිතක් කිපෙද නිරුද්ධ වෙනවා පේන්න ඕනේ. මේ සිත සත්‍යයක් නොවන හැටි දකින්නේ. සිත කියලා දෙයක් නැති හැටි දකින්න හැටි. එතකොට ඔබට හම්බ වෙනවා ප්‍රභවයේ මූලේ. අපි මීට කලිනුත් කතා කරා. ඒ ප්‍රභාස්වර සිත හම්බ වෙනවා. ඒ ප්‍රභවයේ මූලේ සිත හැදෙන හැටි දකින්න තැනයි තියෙන්නේ. දැන් මේ ලියලා බලන්න ඕනි ඔබ. ටිකක් ගැඹුරට යනවා. ద్వාර 6කින් සිත් 6ක් එනවා. එක සිතක් නෙමෙයි දැන්. හැබැයි දැන් මේක එක ලියනවා. දැන් අපි එක සිතක් කියලා හිතනවා. අපි හිතනවා මේ පොත, මේ බිත්තිය, මේ ගෙදර, මේ අපි හිතන්නේ මේ තමයි සිත. නමුත් මේකේ තව සිත් රාශියක් වැලක් තියෙනවා. දැන් එක ලියලා බලන්න. ඔය සිත කියන්නේ හරියට දේ දුන්නක් වගේ. එහෙම එකක් නැහැ. දේ දුන්න කියලා කොහේ හරි අල්ලන්න පුළුවන් එකක් තියෙනවද? නැහැ. හේතු තියෙනකොට තියෙනවා, නැති වෙනකොට නැති වෙනවා. අන්න හේතුඵල දහමට එන හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. දැන් මේකේ බැලුවාම එක සිතක් නෙවෙයි. ශබ්ද සිත වෙනයි, වර්ණ සිත වෙනයි, ගන්ධ සිත වෙනයි, රස සිත වෙනයි, කාය ප්‍රාසාද සිත් වෙනයි. මේ සිත් 6ක් කෙනවා. දොරටු 6කින් අරමුණු 6ක් කෙනවා. අරමුණමයි සිත කියන්නේ. සිත කියලා වෙනම දෙයක් නැහැ. දැන් මේ මොහොතේ ඔබ හිතන්නේ මොකද්ද? ඒ තමයි සිත. මනසින් අරමුණු එනවා, ඇස් දෙකෙන් එනවා, කන් දෙකෙන් එනවා, නහයෙන් එනවා, දිවෙන් එනවා, කයෙන් එනවා. දැන් පැහැදිලි. හයි.
ඇස, කන, නාසය, දිව, කය, මන. 6. දොරටු 6ක්. ගෙදරට ඇතුල් වෙන දොරටු 6ක්. එහෙම හිතන්න. අරමුණු 6ක් එනවා. මේ අරමුණු 6 නිතරම එනවා එක එක විදියට එක මොහොත එක අරමුණයි. ඒක යනකොට තව එකක් එනවා. වේගෙන් එනවා. වේගය වැඩි නිසා අපි ඔක්කොම ගැට ගහගෙන ඉන්නවා. මේ මම ඉන්නවා. එතන සිතක් හැදෙනවා. හැබැයි ඒක නිකන් හැදෙන්නේ මේ මට අල්ලන්න පුළුවන් මේ ලෝකේ තියෙන්නේ මේ බලන්න මේ පාට තියෙන්නේ මේවා තියෙන්නේ ඔක කොහොමද නෑ කියන්නේ අන්න එතනට එන්නේ කොහොමද කියලා බලන්න. ඇල්ලුවොත් අහුවෙන්නේ තද ගතියක්. තද ගතිය කිව්වේ නෑ මම බිත්තියක්ද පොතක්ද මොකක්ද කියන්නේ. තද ගතියක් විතරයි. පේන්නේ ඇහැ කැමරාවක් වගේ ෆොටෝ එකක් ගහන්නේ. වර්ණේ කියන්නේ මම මේ බිත්තියක්ද පොතක්ද කියලා. ඇහැ කියන්නෙත් නෑ. දැන් සුවඳෙන් කියන්නත් බෑ. දිව කියන්නෙත් නෑ. එහෙනම් කොහෙද මේ තියෙන ඒවා තියෙන්නේ? දැන් වාහනයක් කියනවා, කාර් එකක් කියනවා. දැන් ඕක ගලවලා බැලුවොත් ටයර් ටිකක්, වීදුරු ටිකක්, යකඩ ටිකක්. කොහෙද කාර් එකක් තියෙන්නේ? ඒක තව විදිහකට ඇදුවම අපි කියනවා වෑන් එකක්. තව විදිහකට ඇදුවම කියන එක බස් එකක්. හැඩතල වලට නම් කිව්වේ අපි. එහෙම ඒවා නැහැ. මෙන්න මේ වගේ ගොඩක් එකට එකතු කළා අපි එකක් හදාගෙන. ඒකට තමයි සම්මුති නාමය හැදුණු හැටි බලන්න ඕනේ. අපිට එන්නේ අරමුණ එනකොටම නමක්. හැබැයි ඒක අපි කලින් දන්නවා. දැන් ඔබට එන හැම අරමුණක්ම ඔබ දන්නවනේ. ඔබ දන්නවා මේක මල් පෝච්චිය, මේක පොත, මේක මේස් ඔබ දන්නවා. ඒ කොහොමද දන්නේ? ඔබ කලින් සංඥා තියෙන්නේ. සංඥාවක් කියන්නේ සංඥාවක්නේ. ඕනම දෙයක් සංඥාවකින් අපි සංඥාවක්නේ පෙන්නන්නේ. අර සංඥා නිකුත් කරනවා කියන්නේ. මේක රතු පාට සංඥාවක්. මේක නිල් පාට. මේ ඔක්කොම සංඥා. ශබ්ද සංඥාව, වර්ණ සංඥාව, සුවඳ සංඥාව, ගන්ධ සංඥාව ඒ වගේ. එතකොට මේ බාහිරින් එන්නේ කිරණයක්. ඇසට එන්නේ කිරණයක්. ආලෝකයක් නැතුව පේන්නේ නැහැ. අන්ධකාරය පේන්නේ නැහැ. එහෙනම් එක සිතක් අපි ලියලා බැලුවොත් ආලෝකයක් තියෙන්න ඕනේ පේන්නේ. එහෙනම් මේ අපිට පේනවා කියන සිත ආලෝකයට අයිති. ඒ සිත ඇඟේ නෑ එළියට අයිති. අපි කියනවා නෑ මේ පේන හිත මට මේ මගේ තියෙන මේ මට අයිති නෑ. ඔය ප්‍රසාදයක් ඔය ආලෝකයක් නැතුව පේන්නේ නෑ. එහෙනම් ඕක ආලෝකයට අයිති. පේනවා කියන හිත ආලෝකයට අයිති එළියට අයිති. ඔය සිත තියෙන්නේ ඇඟේද එළියේද? වෛද්‍ය විද්‍යාඥයෝ හිතුවා මුලින් මොලේ කියලා. පස්සේ හිතුවා මේක හදවතේ කියලා. අන්තිමට බලනකොට හදවතට ඩොනේට් කරනවා පිටින් දාන ඔපරේෂන් කරලා. දැන් මොලේ කපනකොටත් එහෙම වේදනාවක් දැනෙන්නේ නැහැ. එහෙනම් ඔබ දන්නවා ඔය දොරමඩලාවේ කොලිනාර් සිල්ලා ඒ විශේෂඥ වෛද්‍යවරයා හදවතෙත් එහෙම දෙයක් නැති බව. මොලෙත් එහෙම දෙයක් නැති බව කියෝ. සිත තියෙන තැනක් ශරීරේ පනවන්න බෑ. මේ ශරීරය තුල සිත තියෙන තැනක් පනවන්න බෑ. මේ ශරීරේ කොහෙවත් කපලා බැලුවත් කොහෙවත් සිත නැහැ. බුදුන් වහන්සේත් ඒක කියනවා. අත්ති මස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යක්ක මේ ශරීරේ කොටස් 32කට බෙදලා අහනවා භික්ෂුන් වහන්සේලාගේ මේ සිත කොතනද තියෙන්නේ කියලා. ওই සිත තියෙන තැනක් නැහැ. ওই සිත ඇඟ ඇතුලේ නෙමෙයි තියෙන්නේ. මේක තමයි ආශ්චර්යය. මේ සිත පනවන්න පුළුවන් දැඟට. ආලෝකයක් නැත්තම් පේන්නේ නැත්තම් මේ පේනවා කියන හිත ආලෝකයට අයිති.
ශබ්දයක් නැත්තම් ඇහෙන්නේ නැත්තම් මේ සිත එළියට ආйти. ශබ්දසිත. මේ සිත කියන එක ස්පාක් එකක්. ප්‍රසාදයක්. පුදුම හිතේ ඒක තමයි මේකේ ගැඹීරාර්ථය කියන්නේ. පරම සත්‍ය ගැඹීර වෙන්නේ ඔතනින්ම. සිත කියලා දෙයක් නැහැ. හටගෙන නිරුද්ධ වෙනවා. එතන හටගෙන නිරුද්ධ වෙනවා. తත්‍ර විපස්සති. එතන නුවණින් බැලුවොත් පේයි. දැන් සිත කියලා දෙයක් කොහෙද තියෙන්නේ? දැන් ඔබේ සිත ඔබට පෙන්වන්න පුළුවන්ද? අන්ධකාරයේ පේන්නේ නැහැ කියන්නේ මේ පේනවා කියන සිත ආලෝකයටයි තියෙන්නේ. අන්න ආලෝකයක් ගසස් නිසා වැටෙන හේවණැල්ල වගේ තමයි මහණෙනි මේ චක්කු විඥාන සිත. පේනවා කියන සිත. ඇහැට ගන්න ෆොටෝ එකක්. ඒක කියන්නේ මම නාගහක් මම නුගගහක් කියලා. ඒ අන්නේ ඇහෙන් එන ප්‍රසාදේ ආලෝකෙට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවා. මෙන්න මේ වගේ තමයි චක්කු ප්‍රසාදේ ස්පාක් එකක් කිව්වේ දිලිසෙනවා. නමුත් ඔබ පුංචි කාලේ ප්‍රභාස්වර සිත ඉපදිච්ච පුංචි දරුවට ගියොත් කොහොමද යාගේ සිත ඇදුනේ කියලා පුංචි දරුවා ඉපදිච්ච ගමන් මුකුත් දන්නේ නැහැ. සම්මුති ප්‍රඥප්ති මුකුත් නැහැ. අන්න හැඩතලේ එනකොට බාහිරින් ශබ්දයක් දානවා. අම්මාගේ හැඩතලේ එනකොට අම්මා කියලා දානවා. පුතේ මේ අම්මා. මාමා ගාලා මේ ශබ්දයට අර හැඩතලේ එනකොට නිතරම දාපු ශබ්ද එකතු වෙනවා අර හැඩතලයට. අන්න පළවෙනි සම්මුතිය හැදෙන හැටි. සිත හැදෙන හැටි. ශබ්දය රූපය එකතු වෙන හැටි. මෙන්න මේ න්‍යාය ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මේකට එකතු වෙන්නේ ශබ්දේ විතරක් නෙමෙයි, ශබ්දේ රූපේ විතරක් නෙමෙයි, මේකේ අනිත් ඒවාත් එකතු වෙනවා. දිට්ඨ සුත මුත විඤ්ඤාත. දැනීම් සුවඳාවත් ඔබට සුවඳනුත් අම්මව වඳුරනවා. ඔබට කවුරු හරි කෝල් එකක් අම්මා කියලා කියනකොට අම්මගේ රූපේ පේනවා, මතක් වෙනවා. රූපේ එනකොට ශබ්ද එනකොට රූපේ එනවා, රූපේ එනකොට ශබ්ද එනවා. අම්මා ඉස්සරහා එනකොට ඔබට අම්මා කියලා කියවෙනවා. කොහෙන් හරි කෝල් එකක් දීලා අම්මා කියලා කියනකොට ඔබට රූපෙම වෙනවා. ඇයි මේ දෙක ගැට ගැහිලා තියෙනවා? සුවඳිනුත් වෙනවා මේ හයම එකට ගැට ගැහෙනවා ඇත්තම කිව්වොත්. ඒකයි මේක පටිච්ච වෙනවා කියන්නේ. හැබැයි ඔය කියන නාමේ සංඛාරයක්. මේසේ පුටුව ඇඳ එහෙම දෙයක් නෑ. එක මිනිස්සු දාගත්ත શબ્දේ සංඛාරය කියන්නේ. ඒ සම්මුති නාමය තමයි සංඛාරය. හදාගත්ත සිතුවිල්ල චේතනාව. ඒක දෘෂ්ටියක්, මායාවක්. එකක් නෙමෙයි විශාල ප්‍රමාණයක්. මිලියන් ට්‍රිලියන් ගණන් කියන්න පුළුවන් තරම්. විශාල දත්ත ප්‍රමාණයක් මේකේ තියෙනවා දැන්. ඒනේ හැම එකටම මේ තියෙනවා පෙරදත්ත. මේව පෙරදත්ත කියන කොහෙවත් තියෙනව නෙමෙයි. දැන් හිතා මේක මොලේ කොහේ හරි තැනක තියෙනව නෑ. එහෙම එකක් නෙමෙයි. මේක අතිශය සියුම් කතාවක් තියෙනවා මෙතන ඉඳලා කියන්නේ. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. කිව්වත් තේරෙන්නේ නැහැ. මේක භාෂාවකින් කිව්වට මේක භාෂාවක අන්තයක් තියෙනවා. නමුත් මේක අන්තයකට යාගිය කතාවක්. සිත කියලා කියන කතාව. නැති දෙයක් හැමතිස්සෙම තියෙන බවක් තමයි අපි මේ කතා කරන භාෂාවේ තියෙන්නේ. නමුත් මේක නැති දෙයක්. ඒ කියන්නේ සංඛාරා කියන්නේ ගිනි වලල්ල උපමාව ගන්න. ගිනි බෝලයයි මේ එන එක සිතක්. මේ එන එක සිතක් හැදෙන හැටි ගත්තොත් ඒ ගිනි බෝලේ කැරකෙනකොට ගිනි වලල්ලක් පේනවා වගේ අපි කියන්නේ සම්මුති නාමේ. ඒ සම්මුති නාමේ වලල්ල වගේ. එහෙම එකක් නෑ. මේවා එකතු වෙලා එන්නේ.
එකතු වෙලා මේ සේරම එකතු වෙලා එන එක තමයි වලල්ලක් පේන එක. අපිට මේ සේරම එකතු වෙලා තියෙන ලෝකයක් පේනවා. ඒක දෘෂ්ටියක්. චිත්ත ලෝකයක්. සිතුවිලි සූප සංඥාවක්. සංඥා ලෝකයක්. මේක ලොකු විද්‍යාවක් තියෙනවා. මේක විශාල පරයක් තියෙනවා මේක කතා කරන්න. මේක අර හැඩතලේ එනකොට ශබ්ද එකතු වෙනවා වගේම අනිත් ඒවා එකතු වෙනවා වගේම තව විශාල කතාවක් තියෙනවා මේක. ඒ කතාව තමයි මේක කොහෙවත් තැටිගත වෙන්නේ නැහැ. අපි හිතනවා සාමාන්‍ය ආත්මීය දෘෂ්ටිය මේ දිහා බලන්නේ සවිඥානික මනසකින්. අපිට ආත්මීය දෘෂ්ටිය ඉඳගෙන ආත්මීය දෘෂ්ටි නැති කරන්න බෑ. පුජ්‍යලයක් නැති ආත්මයක් නැති බව ඔබට ඔප්පු කරන්න බෑ. ඔබට ඒක වෙන්නේ නැහැ. එහෙනම් ඔබ දකින්න ඕනේ මේක අවිඥානිකව. එහෙම වුණොත් ඔබට මෙතන පුජ්‍යලයක් නැති බව පේන්නේ. ඔබට මේක සබහාදාමක් බව පේන්නේ. සබහාදාමක් කියන එක අවිඥානිකයි. දැන් මේ ගහ අවිඥානිකයි. ගහ උස්ම ගන්න නැද්ද? ගහ කේශනාලිකාව ඔස්සේ ආහාර යන්නේ නැද්ද? ගහේ මල් ගෙඩි හැදෙන්නේ නැද්ද? දැන් මේවට අපි ඒවට කියන්නේ ගහ ආත්මයක් කියලා. මෙන්න මේ වගේ මේ ශරීරයේ තියෙන මේ ක්‍රියාවලිය, ක්‍රියා සිද්ධි ටික මේ ටික අවිඥානිකයි. නමුත් අපි කියන මේක ආත්මයක් තියෙනවා කියලා. අපි කියන ගහ ආත්මයක් නැහැ කියලා. නෑ ඒකම ඒ වගේම මෙතනක් තියෙන්නේ. මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක දැනගන්න ඕනේ. මේ සිද්ධ වෙන විදිය දැනගන්න ඕනේ. හරියට ඒක ලොකු විද්‍යාවක් තියෙනවා මේක ඇතුලේ. මේ සිස්ටම් එකක් වැඩ කරනවා. ඒක ක්ෂණයක් එතන මේ හටගනව නැති වෙනවා. හටගෙන අවුත්තා සම්භූතං උත්තානම් භවිෂත්. පෙර නොතිබීම හටගත ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ෂනේ. එක්ෂණික සිතක ඇති වෙන නැති වෙන එක දකින කෙනාට මරණයක් තියෙන්නේ ෂණය ඇතුලේ විතරයි. මේ ශරීරයේ අන්තිම මොහොතේ මේ හුස්මේ අන්තිම මොහොතේ යන මොහොතේ එක සිතක් එතන ඇතුළේ නැති වෙනවා. මේකට වායුව බලපානවා. ඒකයි මේ පුංචි දරුවා මේ ලෝකේ මස් ඇදලක් විතර මව් කුසෙන් එළියට එනකොට ඒ හුස්ම වැටුනේ නැත්තම් මස් ඇදලක් වෙනවා. මරණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ වායුව ඇතුළට ගියේ නැත්තම් වායුවෙන් තමයි මේ පිම්බිලා මේ සේරම මේ නහර වලට දීලා තියෙන ප්‍රෙෂර් එක. ඒකෙන් තමයි මේ සේරම අර බැලුම් බෝලේට හුලං ගැහුවාම තමයි බැලුම් බෝලේ එන්නේ ඇකිලිලා තියෙන එක පිම්බිලා. ඒ විදිහට තමයි මේ ශරීරයේ සේරම මේක ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියලා රූපකාණ්ඩ 28 හැදෙන හැටි දකිනකොට ඔබට මේ කතාව පේන්නේ. ඒ කියන්නේ වායුව ඇතුළට එන්න ඕනි. වායුව ඇතුළට එන නිසා තමයි ඒක නිසා තමයි පුංචි දරුවෙක් මේ ලෝකේ බිහුණා කකුල් දෙකෙන් උස්සලා තට්ටුවක් දාන්නේ හුස්ම ගත්තේ නැත්තම්. එතකොට ගැස්සිලා අර අම්මගේ පැලෝපිය නාලෙන් ගිය වායුව නවතිනවා. නහර සේරම හැකිලෙනවා. ඒක තේදෝ ධාතුව වැඩි වෙනවා. පිච්චෙනවා. ඇතුලේ. මෙතනට ශීරේ ඊට පස්සේ අර කියන්නේ මේ දරුවා අඬනවා කියන්නේ මේක තට්ටුවක් දැම්මම මෙතන වායුව අර එනවා. කම්ප්‍රෙෂර් එක වැඩ කරනවා වගේ ආයි නාස්කුවර තුලින් ඇතුළට. ඒ ප්‍රෙෂර් එකෙන් තමයි ඊට පස්සේ මෙතන ශබ්ද විදිහට මෙහෙන් පිට වෙන අරෙන් ඇකිලිලා අර චූසන පොම්පේ විදිහට කෑ ගාලා සද්දයක් එන්නේ. ඒ දරුවා අඬනවා නෙමෙයි ඒක ස්වභාවික සිද්ධියක්. අපි කියන්නේ නෑ යා අඬනවා කියලා. එහෙම එකක් නෙමෙයි වෙන්නේ ස්වභාවික සිද්ධියක් අතර සිද්ධ වෙන්නේ. ඊට පස්සේ එතන අර අම්මගේ කිරි දුන්නාම ඒකෙන් එචන ශීරයෙන් තමයි නිවිගෙන යන්නේ. නැවතත් ආයි වේලනකොට ආයි සද්දයක් එනවා. යා අඬනව නෙමෙයි. අපි කියන්නේ යා අඬනවා කියලා. මේක ස්වභාවික සංසිද්ධියක්. හිතලා කරන දෙයක් නෙමෙයි. මේ ලොකු විද්‍යාවක් මේක ඇතුලේ තියෙනවා කිව්වේ ඒකයි පැහැදිලි කරන්නේ. සාල සංසිද්ධි ටිකක් තියෙනවා මේ කේශනාලිකා හැකිලෙන හැටි මේ වායුව යන හැටි ඊට පස්සේ ගිහිල්ලා මේක චූසන පොම්පයක් වගේ වැඩ කරන හැටි කම්ප්‍රෙෂර් එකක් විදිහට ඒ මෙතන සොරාරගා විසිල්ලයක් වගේ වැඩ කරන හැටි ඒ සද්ද එළියට පිට වෙන හැටි නැවතත් ආයි ශීරය ඇතුළට යනකොට මේව නිවිලා යන හැටි ආයි තේජෝ මේක පිච්චිලා එනකොට ආයි සද්ද පිට වෙන හැටි මේක ලොකු කතාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි බාහිර කෙනෙක් අම්මා කියනකොට අර හැඩතලේ එනකොට ඒ පිටින් එන ශබ්දේ මේ ඇතුලේ ස්වරාලෙන් ප්‍රතිකම්පනයක් එන එක
මා ගාලා අම්මා කියන එක. ඒක ප්‍රතිකම්පනයක් සිද්ධ වෙනවා. අහසේ විදුලි කොටනකොට මෙහි ජනෙල් හෙල්ලෙන්නේ කොහමද? අහසේ විදුලි කොටනකොට එතනින් මෙතනට මොකක්වත් ඇවිල්ලා නෙමෙයි. එතන තියෙන අංශු එතන සකස් වෙන්නේ. මෙතන තියෙන අංශු මෙතන සකස් වෙලා ජනෙල් හෙල්ලෙන්නේ. මෙන්න මේ දේම සිද්ධ වෙනවා සරාලය ඇතුලෙන් අර මා ගාලා අම්මා කියන එකේ. බාහිරින් ශබ්ද එනකොට අම්මා කියලා ඒ ශබ්දේ මේ කර්ණ සංකේ හරහා එන ප්‍රතිකම්පනයක් මේක ඇතුලෙන් එනවා. මේක හරි සියුම් අතිශය සියුම් කතාවක්. මේක අවිඥානිකයි කිව්වේ එකයි. මේක සවිඥානික නෑ. ඒ කියන්නේ මේක ආත්මීය දෘෂ්ටියෙන් බලන්න බෑ. අපි මේක පනව ගන්නවා. සිත මායාව වලල්ල කැරකෙන හැටි. අර ගිනි වලල්ල කැරකෙනවට ගිනි බෝලයක් කැරකුණාට ගිනි වලල්ලක් පේනවා වගේ මෙතන වලල්ලක් මායාව විඥාවක් තියෙනවා. අවිද්‍යාව කියන්නේ ඒකයි. අවිද්‍යා පත්‍ය සංඛාරා කියුවේ ඒක. මෙතන මේ ක්‍රියාවලිය ඒ පුංචි දරුවගේ ක්‍රියාවලිය පුංචි දරුවා අම්බරණ එක ඒක අර ඔබ්සර්ව් කරන එක හුස්ම වැටෙන එක ඔබ දැන් හුස්ම ගන්න හිතලාද? ඔබ දැන් කැම දිරවන්න හිතලාද? ඔබ ඇඟේ ලේ ගමන් කරන්න හිතලාද? ඔය පුංචි දරුවගෙත් ඒක සිද්ධ වෙනවා. ඔබ හිතලා නෙමෙයි ඔය එකක්වත් කරන්නේ. කොහොමද ඔබ කියන්නේ ඔතන ආත්මය ඔබ හිතලා කරන කිසි දෙයක් නැහැ. ඔබට වතුර තිබාවට හිතට වතුර බොන්න පුළුවන්ද? හිතට නේ තිබාන්නේ. පුළුවන්ද වතුර බොන්න? බෑනේ. කට දාන වතුර ටිකක් බඩට යනවා. හිතට කවදාවත් වතුර බොන්න බෑනේ. හිතට බඩගිනන හිතට කන්නත් බෑ. හිතට පුළුවන් ද ඇවිදින්න. කකුල් දෙක හෙට මෙහෙට ගෙනියනවා. හිතට ඇවිදින්න බෑ. මෙන්න මේ වගේ ක්‍රියාවලිය වෙනයි ප්‍රභාස්වර සිත ඔව හඳුනා ගන්න මේ චේතනා සංඛාරය මොකද්ද ක්‍රියාවලිය මොකද්ද? ලොකු කතාවක් නේද? මේ ටික හොඳට ගලපන්න ඕනේ. මේ ධර්මය අවබෝධ වෙනකොට එයාගේ චේතනා ටික අයින් කළා එයාගේ ක්‍රියාවලිය ටික බලන්න ගන්නවා. මේ චේතනා සිතුවිලි කියන්නේ බොරුවක් මායාවක්. මාරූපමංච විඥානං. ඒ සිතුවිලි මායාවෙන් අයින්ට වෙලා ඔහුගේම ක්‍රියාවලිය ටික විතරක් පේන ගන්නවා. පුජ්‍යලයක් ඇවිදිනව නෙමෙයි. අයක 이르දියෙන් යනවා කියන්නේ. පොළොව කියන්නේ මේ හිතමයි. කකුල කියන්නේ සිතුවිල්ලක්. පොළොව කියන්නේ සිතුවිල්ල. සම්මුතියක්. නමුත් මේකේ තද ගතියක් දැනෙනවා. ඒකට හිමිකාරයක් නැහැ. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. කෙනා කියන්නේ රූපයකට රූපේ කියන්නේ කණ්ණාඩියෙන් දැකයක් එහෙම එකකුත් නැහැ. අපි හදා ගන්නවා මේ මම ඇවිදිනවා කියලා. එහෙම එකක් නැහැ. මේ ධර්ම අවබෝධය ඊටාම වැදගත් වෙනවා. මෙතන මේ සියල්ල අවබෝධ වුණකොට තමයි තැනට සබහා දහම් බවට පත් වෙන්නේ. නිකම්ම සබහා දහම් බවට පත් වෙනවා නෙමේ සත්‍ය අවබෝධ වෙලා සබහා දහම් දකින්නවා. සත්‍ය අවබෝධයක් මේ සත්‍ය අවබෝධය තුළ මේ සියලු දේ දකින්නවා. සිද්ධ වෙන හැටි. ඒ තුලයි සදා අමරණීය වෙන්නේ මරණයක් කියලා එකක් නැති වෙන්නේ. ඒක දෘෂ්ටියක් බව අවබෝධ වෙනවා. එතකොට තමයි එනේන අරමුණ සත්‍ය දකින්නවා කියන්නේ. ඒක නිකන් බොරුවට දකින්න බෑ. අරමුණ එනකොටම ඔහුට ඊට පස්සේ සත්‍ය යථාභූත ඥාණයෙන් පේනවා කියන්නේ මේ සත්‍ය දකින්න කෙනාටයි පේන්නේ. මේක හැදෙන හැටි දකින්නවා. තුනින් ආලෝකයක් එනකොට එන්නේ කිරණයක්. ඒ කිරණයක් ආවට මේක සකස් වෙන හැටි, මේ ටික එකතු වෙන හැටි, ඒ වේදනා සංඥා සංකාර කරන වෙන මොකක්වත් නෙමෙයි. මේන කිරණේ, මේන හැඩතල ඒක තමයි විඳි මේකමයි පෙර මතකයේ ගැලපෙනවා කියන්නේ මේ මොහොතේම මේ අතීතයේ මේ පුංචි කාල නෙමෙයි. මේ මොහොතේ අතීතයේ ඒ යම් කිසි මොහොතක යම් කිසි සංඥාවක් ඒ කියන්නේ සම්මුති නාමයේ පළවෙනි වතාවට එනවනේ අම්මා කියලා. ඒකම දැන් මේ මොහොතේත් ඒ හැඩතලේ එන්නේ ඒ හැඩතලේමනේ. එතකොට අම්මා කියලා ඒකම තමයි වෙන්නේ. එතනින් ඉඳන් මෙතනට මුකුත් ඇවිල්ලා නෙමෙයි. මේ හැඩතලේ එනකොට මේ හැඩතලේ එනවා. ඒ කියන්නේ මේ හැඩතලේ එනකොට මේ ශබ්ද එනවා.
මේක පෙර කොහෙවත් තියලා තටිගත වෙච්ච එකක් නෙමෙයි. මේ හැඩතලාවොත් එනවා. මේ ස්කන්ධාවොත් මේක එනවා. ඒ ස්කන්ධ කියන්නේ එන හැඩතලයට, ඒ කිරණෙට. ඒක આવොත් මේක එනවා. ඒ આવොත් මේ ශබ්ද එනවා. ඒ ශබ්ද આવොත් මේ හැඩතල එනවා. දැන් ඔක්කොම එනවා ගැට ගැහිච්ච ඒවා. ඒ විතරක් නෙමෙයි. මෙතන ඒ පරිසරයේ උණුසුම සීතල පවා කලින් තිබුණු ස්වභාවයක් ආවොත් ඒ ස්වභාවෙත් මතක් වෙලා එනවා. ඒ කියන්නේ අතීතේ මතක් වෙනවා කියන්නේ ඒ වගේ එකට. සංඥාවෙන් එන්නේ. ඒ සංඥා කියන්නේ එක්කම සංඥා තමයි. ඒ අර සංඥාව මේ දැන් එනවා. මේ සංඥාව ඒ සංඥාවට සමාන වෙනවා. ඒතකොට මේ සංඥාව ඒකම වෙනවා. ඒතකොට අපි කියනවා මට අතීතේ මතක් වුණා කියලා. කාර්ය පුදුම හිතෙනවා කියනකොට. අපි ඇත්තටම අපි නිකන් මේ වහලෙක් වෙලා අපේ මේ සිස්ටම් එක ඇතුලේ. අපි මේ සිස්ටම් එකට යටත් වෙලා ඉන්නේ. සිස්ටම් එක අපිව පාලනය කරනවා. එහෙම දෙයක් නෑ. මේ සිස්ටම් එකම විතරයි වෙන්නේ. අවබෝධ වුණා. අපි දාගන්න දෘෂ්ටිය බිඳ වැටෙනවා. දැන් ගොඩාක් අයට මේක ගලප ගන්න බෑ. ගොඩාක් අය පොත් වලින් හොයන්න යනවා. පොත් වලින් හොයන්න ගියාම හවු වෙනවා වචන ටිකක්. ඒකේ තියෙනවා ස්කන්ධ ටිකක්. ඊට පස්සේ තියෙනවා උපාදාන ස්කන්ධ ටිකක්. ඊගාවට තියෙනවා තණ්හාවක්. ඊට පස්සේ තියෙනවා උපාදාන භවයක්. ඊට පස්සේ තියෙනවා ජාජ්ජනාවක්. දැන් කියන්නේ යනවා ආත්මීය සවිඥානික මනසකින් අවිඥානික කතාවක් කියන්නේ යනවා. ඒක අවිඥානික කියලාවත් තේරෙන්නේ නැහැ. කියා ගන්න බෑ. අද ගොඩාක් අපි දකිනවා මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වුණු අය බොහොම අඩුයි. කියා ගන්න උත්සාහ කරන අයටත් මේ ප්‍රසිද්ධ වෙලා තියෙන හැමෝම මේ අත්‍තරම මේ තමයි අපේ මේ ධර්මයේ හොඳටම දැන් දන්නේ කියලා හිතාගෙන ඉන්න අයටත් මේක ගලප ගන්න බෑ. ඒකට හේතුව මේකේ තියෙන ගැඹුරුම තැන අවබෝධ වෙන්නේ නැහැ. ඒක පොතක ගන්න බෑ. මේ කතාව ඔක්කොම ගලප ගන්න බෑ පොතකින්. ඒක ප්‍රායෝගිකවම එයාගේම ඥානෙට එයාටම අභිඥාවෙන් සකස් වෙන්න ඕනේ. මේකයි වෙන්නේ කියලාට පේන්න ඕනේ. අර ටීවී එකේ අර ෆිල්ම් එකක් පේනවා වගේ තමන්ගේ මේ එන අරමුණු එන හැටි යන හැටි වෙන හැටි ඔක්කොම පේන්න ඕනේ. ඒක මහා ඥානයක් ඕනේ. ඒක දකින්න කල සුකර නෑ ලේසි නෑ. සර කෙනෙක් පුජ්‍යලයක් නැති මේ සිස්ටම් එක මොකද්ද කියලා සිස්ටම් එක වැඩ කරන සිස්ටම් එක අඳුන ගන්න ලේසි නෑ. එහෙම වුණොත් පුළුවන් අන්න ඒ කෙනාට විතරයි පුළුවන් වෙන්නේ අරමුණ එනකොට මේක පේන්න ගන්නවා. සිස්ටම් එක පේන්න ගන්නවා. ඒක කිසිම යාට සැකයක් එන්නේ නැහැ. විචිකිච්ඡාව සැකයක් මුකුත් නැහැ. ආ දන්නවා මේක එහෙම දෙයක් නැහැ කියලා. එනකොට මෙතනම නිෂ්ප්‍රභා වෙලා ඉවරයි. අරමුණ එනකොට මෙයා දන්නවා දැන් මේ ස්වභාවය නිසා මේ ස්වභාවය එනවා කියලා. එයා දන්නවා මේ මතක් කරන එකක්වත් සිතුවිල්ලක්වත් එහෙම කතාවක් නෙමෙයි මේ සංඥා ස්වභාවය. ආව අර සංඥා ස්වභාවය ඒක නිසා ඉස්මතු වුණා. රැවටෙන්නේ නැහැ එයා. දැන් මේක මෙහෙම නෙමෙයි කියලා කාට හරි යම් කිසි විදිහක මීට වැඩිය හොඳ මීට වැඩිය තවත් ගැඹුරට යන්න පුළුවන් නම් වඩා හොඳයි. අපි යම් කිසි ගැඹුරකට ඔබ එක්කන් යනවා. යම් කිසි විදිහකට මේ කතාව පෙන්නනවා. එනේන අරමුණට සත්‍ය දකින්න හැටි දැන් ඔබට පේනවා. ඔබට දැන් භික්ෂුන් වහන්සේලාගෙන් අහන්න ලැබෙනවා මේ තණ්හාව නැති කරන්න. තණ්හාව නැති කරාම තමයි නිවන් දකින්නේ. තණ්හක්කයෝ නිබ්බානෝ කියලා ඔය වචන ටික කියනවා. තණ්හාව කවදාවත් හිතලා නැති කරන්න බෑ. නොපෙනෙන තණ්හාව ඔබ කොහොමද නැති කරන්නේ? තණ්හාව කියන එකක් එහෙම ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබට දැන් මේ මිරිස් පැලේ වතුර දැම්මොත් පොර දැම්මොත් මිරිස් පැලේ වැඩෙනවනේ. දැන් මිරිස් පැලේ වැඩෙනවද කියලා ඔබට ගලවලා බලන්න පුළුවන්ද? ඔන්න ඔය වගේ එකක් තණ්හාව නැති කරනවා කියන්නේ. ඒ කියන්නේ මේ වැඩෙන එක නැති කරන්නේ වැඩෙන හැටි නැති කරන්න කියන්නේ. ඒ සිස්ටම් එක සබහාදාමක් ඒක නැති කරන්න බෑ. නමුත් ඔබට මේකට ඕනි කරන වතුරයි පොරයි දැම්මේ නැත්තම් මිරිස් පැලේ මැරෙනවා. අන්න ඒ වගේ තමයි නිවන් දකින්නවා කියන්නේ. ඒ කියන්නේ මේ අරමුණට සත්‍ය වෙන්න දෙන එක තමයි තණ්හා දියසීරාව වැටෙනවා කියන්නේ. බාහිර තියනවා කියලා ගන්න එක. බාහිර තියනවා කියලා ගත්තොත් තමයි එතන ඇලෙන ගැටෙන සිතක් හැදෙන්නේ. අනිත් එක මෙතන සිතක් කියලා දෙයක් නැති බව දකින්න එක තමයි නාමයේ පැත්ත. එතන සිතක් නැති බව එයාට අවබෝධ වෙන එක තමයි අවිද්‍යාව ප්‍රහීන වෙන එක.
අවිද්‍යාව කියන්නේ මේ භූමිය තාන දැන් මේ සේරම හැදිලා තියෙන. ඒ කියන්නේ බාහිර තියනවා කියන්නේත් මේ සිතමනේ. ඒ අවිද්‍යාව දන්නේ නැතිකම. අවිද්‍යාව බිඳ වැටෙනකොට තමයි මේ සේරම බිඳ වැටෙන්නේ. ඒකයි දස සංයෝජන වල අවසානයේ තියෙන්නේ අවිද්‍යාව ප්‍රහාණය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික ඊට පස්සේ රූපරාග අරූපරාග මාන අවිජ්ජා බලන්න හොඳට. ඒ තමයි රහත් භාවයේ ලැබෙන අවසාන මොහොත. අවිජ්ජා ප්‍රහාණයෙන් වෙන්නේ. හැබැයි මෙතන ඊටත් වැඩිය ලොකු රහස් ටිකක් තියෙනවා තව. ගැඹුරු පැත්තක් තියෙනවා. තවත් ගැඹුරට යනවා මේ කතාව එතකොට. ඒක ගැඹුරෙන් ගැඹුරට යනවා කියන්නේ මේක පැයක් දවස් ගණන් මේක පැහැදිලි කරතේ වෙන හැට. නමුත් ඔබට එච්චර ඉවසීමක් නැහැ. ඔබට බොහොම පැයක් ඇතුළත ඔක්කොම දැනගන්නත් ඕන. ඒ නිසා අපිට හැමතිස්සෙම කියන්න සිද්ධ වෙලා තියෙන කෑල්ල කෑල්ල. ඔබට ඒක නිසා මේ කෑල්ල ටික එකතු කරගන්න ගොඩක් ඒවා අහන්න වෙනවා. ඒක නිසා ඔබට මේ ගලප ගන්න හරි අසීරු වෙලා තියෙනවා. ඒ ඉස්සෙල්ලා මෙතන ගලප ගන්න. මෙතන පෙළදහමට ගොඩක් හිර වෙලා ඉන්නවා. ඒක නිසා පෙළදහම පොඩ්ඩක් පෙන්නන්න. ඒ කියන්නේ පොතේ තියෙන කාරණා වලට හිර වෙලා ඉන්නවා. අරමුණක් එනකොට මුලින් එන්නේ කිරණයක්. හැබැයි ඒක මුලින් එන එක අරමුණ කියන්නේ මම පොත කියලා. මේ පොත හැදෙන හැටි දකින්න ඕනි. ඒක මේක ඇතුලේ කැරකැවිල්ල නිසා සංඥා පෙර සංඥා අර මේ සංඥා එනකොට පෙර සංඥා එනවා. ඒකයි මේ කර්ම එනකොට පුරාණ කර්ම එනකොට නව කර්ම එනවා කියන්නේ. ඒක වට දෙකක් කැරකෙනවා. මේක අතිශයින් ගැඹුරුයි මේ කියන තැන. ඒ කියන්නේ මේ අරමුණක් එනකොටම ආලෝක අරමුණක් එනකොටම එයා වර්ණ අරමුණ එනකොටම වර්ණ අරමුණ එනකොටම එන්නේ කිරණයක් වුණාට ඇතුලෙන් එනවා මේකේ ටක් ගාලා පෙර සංඥා ඒ සංඥා වෙනකොට මේ සංඥා වෙනවා. ඒක දෙකක් එතකොට. එතකොට පළවෙනි එක එන්නේ ආයතනයේ හරහා. ඇස කියන්නේ මේක ඇරෙන ප්‍රසාද වෙන එකනේ. තින්න සංගති පස්සෝ එනවා. පසපච්චා වේදනා කියලා එනකොට වේදනා සංඥා සංකාර කියනකොට එනකොට මේක යාට පොතක් එනවා. බාහිරින්. යාට පේන පොතක් එකපාරට. යා කියන පොතක් කියලා. මෙතන වට දෙකක් කරගෙනවා. ආයිමත් ඇස ඇරලා පොත බලන එකක් වෙනවා. ඒ කියන්නේ යා හිතින් හදලා එකක් තමයි බලන්නේ. නමුත් අපි හිතන්නේ නෑ එළියේ එන එක පේනවා කියලා. නෑ ඉතින් හදපු එකයි පේන්නේ. අතර පේනවනේ මේ හිතපු එකයි දන්නේ. එන එක නෙමෙයි දන්නේ හිතන එක. හැමතිස්සෙම දන්නේ හිතන එක. හිතන එක තමයි දන්නේ. ඔබ දන්නේ බිත්තියක්. ඔබ දන්නේ ගහක්. ඔබ දන්නේ අඹ ගහක්. ඔබ දන්නේ හිතන එක. ඔබ පේන එක දන්නේ නෑ. ඒකයි වට දෙකක් තියෙනවා කියන්නේ. වට්ටම් වට්ටති කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරන ඔය කාරණාව. ඔය වට්ටම් වට්ටති කියන කාරණාව ගලප ගන්න බැරි වෙලා තියෙනවා. ධම්මදින්න පෙන්නන තන චුල වේදල්ල සූත්‍රය බලුවොත් ඔබට පේතර පෙන්නන තන පෙන්නනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරක. ඒ දෙවෙනි වට්ටේ. එතරම් තණ්හාව උපදින්නේ. ඒ කියන්නේ දෙයක් හම්බ වුණාට පස්සේ ඒ කියන්නේ පොත වුණාට පස්සේ පොතට තමයි තණ්හාව උපදින්නේ. පොත කියන්නේ තණ්හා. මේතන මේක ගලප ගන්න නැතුව තමයි ඒක හිතන්නේ තණ්හාව නිසා පොත උපදිනවා කියලා. තණ්හාව නිසා පොත උපදිනවා නෙමෙයි. ඔක අපේ හාමුදුරුවෝ අපිට වැඩිය ගොඩාක් වයසින්ද අපි නැත්තම් මේ අපිව මේක කවදා හෝ යමෙක් අවබෝධ කරොත් යා නිවන් දකි. එතකන් කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඔය කොච්චර ඔය විදිහට කිව්වත් අපි දන්නවා ඉතින් ඒ අයට දීලා තියෙන ඒ පිළිගැනීමත් එක්කලා ඒ අයගේ ඒක අවබෝධ නැතිකම ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් අපි වැඳලා කියනවා මේක බොහොම කරුණාවෙන් දකින්න මේ සත්‍ය අවබෝධ කරගන්න. අපිට පුජ්‍යලස ඒව කතා නැහැ. අපිට මේ ධර්මයේ විතරයි වැදගත්. ධර්මය අවබෝධ කරගන්න. වට්ටති කියන තැනයි මේ තියෙන්නේ. විතරයි පැටලලා ඉන්නේ අද. අපි දකිනවා ඉහළ මේ ධර්මයේත් එක්කලා කටයුතු කරන ඉහළ ඒ ඉතින් හරි අපි ගරු කරනවා මේ ධර්මයේ ඉන්න හැමෝම හොඳයි ශ්‍රේෂ්ඨයි. නමුත් පටලැවිච්ච තැන හදාගන්න. තාමත් ඒක හිර වෙලා ඉන්නේ ඔතන. තණ්හාව ඒක නිසා මුල් කරගන්න යන්න එපා. තණ්හාව මුල් කරගන්න බෑ. මොකද තණ්හාව කියන එක නැති වෙන එකක්. තණ්හාව නැති කරන්න පුළුවන් එකක් නෙමෙයි. අවිද්‍යාව ප්‍රහීන වීමයි මේක සිද්ධ වෙන්නේ. එන අරමුණේ සත්‍ය දැකීම හරිය වීරිය ඒක තමයි ඉන්ද්‍රිය ධර්ම මුලින් එන්නේ බල ධර්ම වෙන්නේ ඒක දකින්න කෙනා මේ සත්‍ය දකින්න කෙනාම වෙන්න ඕනේ.
බාගෙට සත්‍ය දකින්න කෙනා නෙමෙයි සත්‍යම දකින්න කෙනා වෙන්න ඕන. එතකොට යාට තේරෙනවා මේ ඉන්නේ කිරණයක් මේ හදාගෙනයි බලන්නේ. එතකොට යාට පේනවා මේක අපි මේ හිතන එක තියෙන්නේ පේන එක නෙමෙයි හිතන එක තමයි අපි අසුරු කරන්නේ. චිත්ත රූප. ඇත්තටම අපි එළියට ගිහිලා නැහැ එළිය බලනව නෙමෙයි අපි හිතන ඒවා තියෙන්නේ. අපි හිතනවා රතු පාට කහ පාට අපි හිතනවා මේ බිත්තියක් අපි හිතනවා මේ පොළව මේ අපි හිතනවා මේ පොළවේ තමයි ඇවිදින්නේ අපි හිතනවා මේ සේරම. හිතන දෙයක්. චිත්ත ලෝකයක්. සිතුවිලි ලෝකයක්. චිත්ත ලෝකයක් මේක. චිත්තේන නියති ලෝකෝ කියන තැනට එනවා. හැබැයි මෙතනත් ආයතන හදාගෙන ආයි බලන්නේ. ඒකයි සලායතන නිරෝධෝ නිබ්බානෝ වෙන්නේ පළවෙනි වටේ නෙමේ දෙවෙනි වටේ. එතනයි නිවන පණවන්න පුළුවන්. පළවෙනි වටේ ස්කන්ධ මට්ටමේ නිවන පණවන්න බෑ. ස්කන්ධ මට්ටම නෙමේ මෙතන දෙවෙනි වටේදී නිවන පණවන්න පුළුවන්. ඒක පෙළදහම අනුව පෙන්නනවා නම් චක්කුංච පටිච්ච රූපේච උප්පච්චේ චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානතං විතක්කේති යම් විතක්කේති තං ඔන්න දෙවෙනි වටේ කරකෙන්නේ විජානාති කිව්වොත් බාහිර ඇත්ත වෙලා පෘථග්ජන භූමිය මෝහගන අන්ධකාරය මිත්‍යා දෘෂ්ටිය බාහිර ඇත්තයි යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රජානාති කිව්වොත් සත්‍ය දකින්නවා. ඒ කියන්නේ ආ දෙවෙනි වටේ එතනම දකින්නවා මේ මගේ හිතමයි කිය. සිතුවිල්ලක් කිය. බාහිර නෙමෙයි කිය. සිතත් සත්‍යයක් නෙමෙයි කියලා. එතන යථා භූත ඥානය ඔතනටයි ගැලපෙන්නේ. එහෙම වුණොත් නිවන් දකින්නවා. බාහිර ඇත්ත වෙන්නේ අනිමිත්ත නිමිත්ත ගිහිලා අනිමිත්ත බවට පත් වෙනවා. නාම රූප පරිච්ඡේදයක් සිද්ධ වෙනවා අන්න විඥානං අනිදස්සන වෙනවා දර්ශනපතේ නැති වෙනවා විඥානේ බාහිර පතිත වෙන්නේ නැහැ අපපටිත විඥානේ බවට පත් වෙනවා පතිත වෙන්නේ නැහැ අපපටිත විඥානේ අන්න එතනයි නිවන පනවන්නේ එතනින් තමයි නිවන් මගට ප්‍රවේශ වෙන්නේ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්නේ ඔතනින් කේවට සූත්‍රයේ දිහා බලුවොත් උඩ ෆේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ බබං තාපෝච පඨවි තේජෝ වායෝ නගාරති එච්ච දීගන්ත රස්සං වානාතුලං සුභා සුභා එච්ච නාමංච රූපං චිත්තේතං උපරුජ්ජති විඤ්ඤාතේන නිරෝධේන ස්තේතං උපරුජ්ජති විඥානේ නිරෝධයෙන් තමයි සියල්ල නිරෝධ වෙලා එතනයි නිවන් මඟ එතනයි සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්නේ එතනයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපදින තැන එතනයි නාම රූප පරිච්ඡේද සිද්ධ වෙන්නේ එතනයි අනිමිත්ත අප්‍රණීත ශුන්්‍යත චේතෝ විමුක්තියටපත් වෙන තැන දකින්න ධර්මයේ ධර්මතාවයේ කුමක්ද කිය අතිශයින් ගැඹුරු තැනක් සියුම්ම කෝණයකට යසු වෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා ධර්මතාවය දකින්න ධර්මතාවය ඊටම වැදගත් දර්ශන සමාපatti ඊටම වැදගත් ඒකයි මේ ධර්මයේ තියෙන්නේ සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය සත්‍ය ඥානය කියන්නේ මෙන්න මේ අවබෝධය එයාට තමයි කරන්න දෙයක් තියෙන්නේ. ඇයි? එයාට දැන් එනේන අරමුණු බලන්න පුළුවන්. එතකම් බලන්න බෑ කාටවත්. එතකම් සාමාන්‍ය මට්ටමක් යන්නේ දියුණු මට්ටමට එන්නේ මෙතනින්. මෙතනින් ආශ්‍රව කෙලෙස් ඡේවන ඥානය උපදින්නේ දස ඥාන වලට එන්නේ මෙතනින්. උද්‍යව්‍ය ඥාන මෙතනින් පටන් ගන්න උදේවැය දකින්න ඥානි. සමුදේවය අත්තගමේ දකින්න ඥානෙ ඉන්නේ මෙතන. අරමුණ එනකොටම අරමුණ පේනවා මේ හාමුදේ පේනවා මේක අත්තගමේ පේනවා මේ හැට ගන්න හැටි පේනවා නැති වෙන හැටි පේනවා ඒක දකින කෙනා බාහිර පොත හම්බ වෙන්නේ නැහැ පොත හම්බුනොත් පොතට ඇලීම ගැටීම තියෙනවා එතනයි තණ්හා උපදින්නේ එහෙම වුණොත් තමයි එතන උපාදාන පත්‍ය භව පත්‍ය භවය කියන්නේ පොත හැදෙන එක ජාතිය කියන්නේ පොත හැදෙන එක ස්කන්ධානම් පාතිභව ආයතන මේ ආයතනේ හදාගෙනයි මේ තියෙන ස්කන්ධානම් පාතිභව ආයතන පටිලාභ එහෙම වුණොත් තමයි ජාතිය හැදෙන්නේ එමුණ පොත කියන જાතිය හැදෙනවා ජරා මරණ ශෝක පරිදේව ඒක නැති වෙන දුක පරිදේව සියල්ල සිද්ධ වෙන්නේ පොත හැදුනොත් තමයි පොතේ මිදෙන තැන නිවනයි කියන්නේ ඒක දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ තව හොඳට දකින්න එතන තවත් එතන ඔබේ රචිත තැන් භවය තිබ්බොත් ඒ කියන්නේ පොත කියන්නේ භවය දෙයක් තියෙනවා කියන එතන භවය තිබ්බොත් එතන ඇතිවීම නැතිවීම භවයක් තුළ තියෙනවා ඒකයි එතන જાතිය උපතයි මරණයි තියෙන්නේ
ඒක එක්ෂණික උපත මරණ දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ කිව්ව. මේක ඊටාම වැදගත්. මේ සත්‍ය ධර්මයේ සත්‍ය විදිහට දකින්න තාක් අපිට නිවන් මාර්ගක් හම්බ වෙන්නේ නැහැ. දකින්න මේ සත්‍ය තව තව කාට හෝ අවබෝධ වේවා. ඔබගේ ඉන්ද්‍රියන් මේ තරම් දියුණු නම් ඔබට මේ තරම් දියුණු ඉන්ද්‍රියන් ඇති කරගන්න හැකියාව තිබිලා තියෙනවා. ඔබ දැන් යෝග්‍යයි. ඔබට මේක වැටහෙවි. මොනොත් ඔබත් ඒ සිංහනාදේ කරાવી. අద్භූතයි ස්වාමීනි කන පිට ගහපු දෙයක් හොඳ පිට ගැවගේ මට වැටුණා ස්වාමීනි කියලා තන්ට අන්න එදා බුදු සමය තුල භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ දේශනා කරනකොට ඒ සිංහනාදේ කළා. වැටුණු භික්ෂුන් වහන්සේලා අවබෝධය ප්‍රකාශ කළා ඒ විදිහට. හැබැයි මෙතන ආසවක්ඛ්‍යා ඥානය උපදින්නේ. මෙතන අපි කෝ පච්චේ පරිග්ඝා ඥානය මෙතන නාම රූප පරිච්ඡේදය සිද්ධ වෙන්නේ. නාම රූප පරිච්ඡේදය සිද්ධ වෙන්නේ මෙතන. ඉතින් හරිද මේ කතාව එනකොට කෙනෙක් ප්‍රායෝගික පැත්තෙන් එනකොට එයා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන යම් සීලයක පිළිපදලා ඒ කියන්නේ මේ මනස විසිරනකොට අරමුණු පේන්නේ අරමුණු දකින්න ඕනි. ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන යම් සීලයක පිළිපදලා එයා එන්න ඕනි චිත්ත විසුද්ධියට එන්න ඕනි. චිත්ත විසුද්ධිය කියන්නේ මේ සිත මේ හැදෙන රාටි දකින්න එක තමයි චිත්ත විසුද්ධිය. ඒතර දිට්ඨි විසුද්ධියට එන්න ඕනේ. ආ මේ එතකොට මේ ධර්මතාවයේ දකින්නවා වෙන හැටි. එහෙම වුණොත් ඔයා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට මග්ගනමග පටලවා ගන්න යන්න පුළුවන් කෙනා වෙන්නේ. එහෙම වුණොත් පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එන්න පුළුවන්. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ දස ඥාන. ඇති වෙනවා නැති වෙනවා ක්ෂණික සිතේ දකින්න එක. උද්‍යව ඥාන, බය ඥාන, බයතුපට්ඨාන ඥාන, මුඤ්ඤුතු කම්මිතා ඥාන, ආදීනවනුපස්සන ඥාන, සංකාර උපේක්ෂා ඥාන මේ පටිසංකා ඥාන පව කරගෙන එන්න ඕනේ. සංකාර උපේක්ෂා මේ සියලු සිතුවිලි සංකාර උපේක්ෂාවටපත් වෙනවා. උදේව එතන ඇති වෙන නැති වෙන තැන දකින්නවා එන අරමුණ. චුතු උප්පත්තිය දකින්න එතන මේ එන අරමුණේම තමයි ඇතිවීම නැති චුති උප්පත්තිය දකින්න. උද්‍යව ඥාන, භය ඥාන, ඒ කියන්නේ මෙතන ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්නකොට මේ එන සම්මුති සියල්ලම පරණ ඒවා, මේ සංඥා සේරම පරණ ඒවා, අලුත් ඒවාත් නෙමෙයි, ඒවා අතීත ඒවා. ඒතකොට වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ, අතීතය තුළ ජීවත් වෙන්නේ මලොංගි ලෝකේ ඉන්නේ. මේ සේරම පේන්නේ වෙන්නේ මෙතන. දස ඥාන වලට එන්න ඕනේ. ඒතර උද්‍යවයන්, භය ඥාන, බයතුපට්ඨාන ඥාන වලට එන්නේ. තන්ට එන්නේ මලොංගි ලෝකේ දකින්න එක. පුරාණේ කණ එක එන්නේ. පුරාණ විදම් භික්කවේ කම්මම් වදාමි කියන තන්ට හැම මොහොතම අතීතයේ ඉන්නේ මේ අතීතයේ ලෝකෙක ජීවත් වෙන්නේ. අතීත ලෝකේ පේන්න ගන්නේ මේ ධර්මයේ පේන කෙනාට පමණයි. එහෙම වුණොත් තමයි ඒ කෙනා දකින්නේ බය ඥාන, බතුපට්ඨාය, මුඤ්ඤුත කම්මිතා ඥාන මිදෙන්නේ කොහොමද කියන එකට එනවා ඥානය. ආදීනවන පස්ස ඥානයක ආදීනව දකින්න කියන්නේ එනේන සිතේ එක අරමුණේ දකින්න ඕනේ ආදීනව. ඇති වෙන නැති වෙන. ඒකේ කියන්නේ සිත හැදෙන හැටි දකින්න එක ආදීනව දකින්නවා කියන්නේ. එහෙම වුණොත් යා නිස්සාරණ දකින්නවා මිදීම. ආස්වාද ආදීන නිස්සාරණ ක්ෂණික සිතේ දකින්න ඕනේ. අනේ යා තමයි පටිසංකා සැක සංකා දුරු වෙලා යා දකින්නේ සත්‍යමයි යථාභූත ඥානෙ තියෙන යාටයි. යා තමයි එන්නේ සංකාර උපේක්ෂා ඥානෙට. ඒ කියන්නේ පුජ්‍යලයා අතන බිඳ වැටිලා අපි එයා කියලා මේ සම්මුතිය කතා කරාට කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. කෙනා නැති වුණු තැන ඒ තියෙන්නේ. සබහාදහම් බවටපත් වෙනවා. එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. නමුත් සබහාදහම් කියලා දෙයක්වත් නැහැ. ධර්මතාවයමයි දකින්නේ. අයි මෙතන පොතමයි තමන් කියලා වෙනම කෙනෙක් නැහැ දෘෂ්ටියක් තියෙන. අයි මෙතන නාමයේ බිඳ වැටෙනකොටම දෘෂ්ටියෙන් බිඳ වැටෙනවා. අන්ත දෙක විඳිනවා අන්ත දෙකක් නැති වෙනවා. හොඳ නරක අරක මේ ඉස්ස කොට මාත ඊනි රතු නිල් පාට අරව මේ කිසිම කතාවක් හම්බ වෙන්නේ නැති සියල්ල බිඳ වැටෙනවා. ඒ සම්මුති නාම සියල්ලම බිඳ වැටෙනවා. අන්නේ කෙනාට තමයි ආසවක්ඛ්‍යා ඥානෙ උපදින. හැබැයි මෙතන මේ ත්‍රිවිද්‍යාව පහළ වෙනවා. මෙතන මේ දකින්න කෙනාට මේ දකින්න කෙනාගේ තමයි එයා දකින්නවා පෙරසිට ඇති වුණු කඳපිලිවෙත් දකින්නවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙන්න ඕනේ. ඒ ඥානෙ සකස් වෙනවා. ඒ එකේ සිතත් ඇතිදින නැති වෙන ස්වභාවය දකින්න චතුප්පත් ඥානෙ උපදිනවා. චුති උප්පතේ එතන චුති උප්පත්තියක් එතනම තියෙන එක දකින්නවා. මේ සිතේ චුති උප්පත්තිය දකින්නේ. එක්ෂණික සිතක ඇති වෙන නැති වෙන සිත් පරම්පරාව. එන්නේ කෙනා තමයි ඊට පස්සේ ආශ්‍රව කෙලෙස් වෙන ඥානයක් යාට මේ ඥාන ඉතා වැදගත්. එයාගෙම තියෙන අර ඝන සංඥා සිකුම වෙවි සිවුම් වෙවි ගිහිල්ලා
මේ කෙනා නැති වෙලා දිය වෙලා ෂය වෙලා යන නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී නැවත සකස් නොවන ස්වභාවයේ එයාටමයි සකස් වෙලා දැනෙන්නේ. ඥානෙට යවදි එක සාන්දිටික Tamanටමයි තව කෙනෙකුට කියන්න බෑ. මේ නිවන් මඟ හොඳින් අඳුන ගන්න. මේ නිවනටපත් වෙන්නේ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන්නේ නිවනයි. නැවත සකස් නොවන තැන කත කරන සියල්ල අවසාන. තන්ටයන් එනන අරමුණු සත්‍ය දකින්න ප්‍රතිපදාව තුළයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. හැබැයි මේ අවබෝධය නැතු එක වෙන්නේ නැහැ. මේක තවත් ගොඩාක් පැහැදිලි කරන්න ඕන. ඔබට බොහොම කෙටි කාලයක් ඇතුළත කියන්න පුළුවන් උපරිම කෙටි කළයි මේ කිව්වේ. තවත් එහාට ගොඩක් පුළුල් කරන්න පුළුවන්. පැහැදිලි කරන්න ඕනි. එක කාරණා ඔබට වැටෙන්න ඕනි. ත්‍රිවිද්‍යා, පුබ්බේනස් ඥාන, චතුප්පද ඥාන, ආසවක්ඛ්‍ය ඥාන, එක්ෂය වෙන හැටි. ඔබට මේක දකින්න පුළුවන් සබ්බකාය පරිසංවේදී කියන තැනින් අර එතනින් යන්න පුළුවන් රූපේ අන්තේ නාමයේ අන්තේ මිදෙනස චිත්ත සංකාරම් පරිසංවේදී අස්ස සිස්සම් පස්ස සිස්සම් විමෝචන චිත්තං කියන තැනට එන්න ඕනේ. අභිප්‍රමෝදන් චිත්ත සමෝදයන් චිත්තං කියන තැන පහු කරලා එතනින් එන්න ඕනේ. විමෝචන චිත්තං ඒක තමයි නාම රූප පරිච්ඡේදේ වෙන් වෙන තැන. එතනින් තමයි එන්නේ අනිච්චානුපස්සී විහෙරණේ විරාගානුපස්සී විහෙරණේ පටිනිස්සග්ගානුපස්සී විහෙරණට එන්නේ. ඉතින් ඒක මේ විවිධාකාර පැතිකඩ යනසේ අර ආනාපාන පැත්තෙන් මේ විදිහටම ගන්නෙත් ඔතනටම තමයි. නාම රූප පරිච්ඡේදයක් තමයි එතනක් තියෙන්නේ. සංකිතේ නිබ්බිදාය මේ අවබෝධය ඇති වුණු කෙනා නිවන් දකින්න. ඒ කෙනා එනේන අරමුණේ මිදෙන කෙනා ඒ කෙනා සද්දේ ධම්ම නාල අභිනිවේෂය එනේන අරමුණු රින්ගන්නේ. අන්න ඒ කෙනා තමයි මඤ්ඤණා ප්‍රපංච වලට යන්නේ නැත්තේ. මේ එනේන අරමුණෙන් මිදෙන තැන නිරවශේෂ විරාග නිරෝධයක් තියෙනවා. අවශේෂයක් එන්නේ නැහැ, ඉතිරියක් එන්නේ. ඉතිරියක් එන තැන තමයි ඔය තණ්හා කිය පෙන්නන්නේ. තණ්හා තේන එතනින් මිදෙනවනේ. එතනින් මිදෙනකොට තණ්හාව එතන කතාව ඉවර වෙනවා. ඒක ෂේ වීගෙන යනවා. හැබැයි එක එකතු වීම තමයි සංඥා කියලා පෙන්නන්නේ. මේ තණ්හාව කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ මේ බිත්තිය දකිනවා මේ පොත දකින්න හිතන මේ බිත්තිය දකින්න හිතන මේ මල දකින්න හිතන මේ පුටුව දකින්න හිතන මේ පොළව දකින්න. මේ එන සිත් පරම්පරාවේ ගැට ගැහෙන්නේ තණ්හාව නැමැති ගම් එක දියසීරාව කියන්නේ. ඒ කියන්නේ මේක එකක්වත් ඉවර වෙන්නේ නැහැ. වේග නිසා ගැට ගැහෙන්නේ. තණ්හාව නැති කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මේ සත්‍ය විද්‍යාව පාලනය කොට තණ්හාව ඡය වෙලා තණ්හක්කයෝ නිබ්බානෝ කියන තැනට එනවා. ඒකයි භව නිරෝධෝ නිබ්බානෝ, සලාදන නිරෝධෝ නිබ්බානෝ, තණ්හක්කයෝ නිබ්බානෝ ඔක්කොම එකම කතාවයි තියෙන්නේ. කතා ගොඩක් නැහැ. එකම කතාවයි තියෙන්නේ. එකම කතාවේ එක ස්ථාන විතරයි පෙන්වන්නේ. අදට මේ ප්‍රමාණවත් කියලා අපි හිතනවා. බොහෝම ලඝු කරලා ගත්තා. නමුත් දීර්ඝ පැහැදිලි කිරීම වලට යන්න ඕන කාරණා තියෙනවා. ඉතින් එකින් එක අපි නිතරම කතා බහ කරනවා කෑල්ල රෝමේ එක තැන් සම්දිස්ථාන විදියට. ඉතින් එහෙම වුණාමත් හොඳටම තේරෙන්නේ. ඉතින් මෙහෙමත් තේරුම් කරේ නැත්නම් අපිට ගලප ගන්න බෑ. අපිට තේරෙනවා අද සමහර වෙලාවට ඔබ පුදුම හිතේ මේ ලංකාදීපයේ සමහර වෙලාවට අප පමණමයි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. අපට ඇහිලා නැහැ. අපට ඇහිලා නැහැ මේ තරම් නිවැරදිව මේ තරම් නිර්මලව නිවැරදිව මේවා ගලපගත් දේශනයක් අපිට ඇහිලා නැහැ. ඒක අතිශෝක්තියට කියන එකක් නෙමෙයි. මේක අපට මේ අප දරන වෙහෙස ඒ තනික මේ අපට කිසි මේ කියන්නේ මේකට තව සහයෝගය දෙන්නවත් අපිට කෙනෙක් නැහැ. ඒක ඉතර අවබෝධ වුණු කෙනෙක් අපිට හම්බෙලා නැහැ. අපිට කියන්න සිද්ධ වෙනවා අපිට මේ අපි හෙට දවස තුල මේ මොහොතේ හෝ මේ සර කුඩුව පොළොවට පස්සුනොත් හෝ මේ අවබෝධය තියෙන කෙනෙක් ඔබට මේ තව කෙනෙක් ඇති වෙන්න හරිය මේක කියන්න ඕනේ. අපිට ඇහෙන්නේ නැහෙනි කවුරුත් එහෙම කියනවා. හැමෝම කොතනක හරි හිර වෙලා ඉන්නවා. ඒක නිසා අපි නිර්භයවම කියන ඔබ හිර වුණු තැන් සාකච්ඡා කරන්න, කතිකා කරන්න, තව ලියා බලන්න, ඇයි මෙහෙම කියන්නේ කියලා. හොඳ කතිකාවතක් තියෙනවා.
පැහැදිලි කරන්න පුළුවන් තව හොඳට. ඔබම සිරවුණු තැන් පෙන්වන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් තව කාරණා බොහෝ තිබෙනවා. විශාල විෂයපතයන් අපිට කතා කරන්න පුළුවන්. නැවත සකස් වෙන්නේ කොහොමද? උප්පත්තිය පනවන්නේ කොහොමද? දෘෂ්ටිය තුළ උප්පත්තියක් හටගන්නේ කොහොමද? ඔය කියන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කතා කියන්නේ කොහොමද? ඒවා කොහොමද වෙන්නේ? ඒවා සංකාර වෙන්නේ කොහොමද? ඒවා සකස් වෙන්නේ කොහොමද? ඒවා නැති වෙන්නේ කොහොමද? ගොඩාක් ඒවා කියන්න පුළුවන්. ඒවා විවිධාකාර පැතිකඩයන් ඔස්සේ යන මාතෘකා අපි වෙන වෙනම කතා කරන්න ඕන. ඔබගේ කෝණයෙන් අපිව මනින්න යන්න එපා. ඒක ඔබගේ කෝණේ. සමහරට අපි කතා කරන කෝණේ මහා ගැඹුරු පරයයක් තියෙනවා. ඒක ඔබ තාම ලං වෙලාවත් නැහැ. ඒක අපි කිව්වේ කෙනෙක් අවුරුදු 100ක් ගියා සමහර විට මේ කියන තැනට එන්නේ නැහැ කියලා. ඒක නිසා කිව්වේ කල්යාණ මිත්‍රයෙක්ගේ පණිවිඩය සමහරට විනාඩි 5න් ඔව් කියනවා කියලා. ප්‍රත්‍යක්ෂතාවයටපත් වූ කෙනෙකුට විතරයි ඒක කරන්නත් පුළුවන් කියලා. මේක අපිට මොකක්වත් අවශ්‍ය නැහැ. මේවා කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. අපිට මේ කාගවත් එහෙම වරප්‍රසාදව මොකක්වත්ම අවශ්‍ය නැහැ. නමුත් මේ සත්‍ය එලි කරන්න ඕනේ. මේ සත්‍ය ගම්බීර අර්ථ ඒක හැමෝටම අවබෝධ කරගන්න පහසු නැති බව අපි දන්නවා. ඒ අප කළ යුතු යුතුයකමක්. ඒ යුතුයකම ඉෂ්ට කිරීම පමණයි කරන්නේ. අපිට වෙන කිසිවක්ම අවශ්‍යතාවයක් නැහැ. ඔබ මේ දේවල් අවබෝධ කරගෙන ඔබ දේශනා කරන්න, ඔබ සත්‍ය එලි කරන්න. අපේ ඉල්ලීම එච්චරයි. අපිට කිසිදු එහෙම අවශ්‍යතාවයක් නැහැ. දිගින් දිගට ඔහොම කී ඉන්නවත් අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේක යුතුයකම ඉටු කළ යුතුයමයි. ඒ ශාසනය වෙනුවෙන් කළ යුතුයි. ශාසනය බාහිර පවතින එකක් නෙමෙයි. කෙනාගේ සිත තුළ සකස් වෙන්නේ. බොහෝ අයගේ සිත්වල සකස් වීගෙන යනවා නිවැරදිව. දැන් බුද්ධ ශාසනයේ හොඳ ඒ ෂණ සම්පatti තියෙන අය බිහි වෙලා ඉන්නවා. පහළ වෙනවා දැන්. යමෙක් ඒ ධර්මයේ සත්‍ය ධර්මයේ ස්මතු කරයිද එයමයි හේතු වෙන්නේ තව අයෙක්ගේ අවස්ථාව සකස් වෙන්න. මේක ෆ්‍රීකවන්ස් එකක්. මේක තවත් පැහැදිලි කරන්න තියෙන ඒවා වෙන්නේ කොහොමද කියලා. ඒක ෆ්‍රීකවන්ස් එකක්. එහෙම කිව්වොත් තමයි එක වචනයෙන් කියන්න පුළුවන්. නමුත් අපිට එච්චර දැන් වෙලාවක් නැහැ පැහැදිලි කරන්න. අපි දැන් මේක නවත්තන්න ඕනේ. ඉතින් නැවත අවස්ථා ඔබට ඇති වුණොත් ඔබගේ යම්කිසි පුණ්‍ය මහිමයක් තිබ්බොත් මේ සියල්ල පැහැදිලි කරත හැකි. මේ විශාල පරාසයක් තියෙනවා පැහැදිලි කරන්න. ඉතින් ඔබටත් සිත් පහළ වේවා මේ සත්‍ය අවබෝධ කරගෙන සියලු දුකෙන් මිදලා මේ සදා අමරණීයත්වයේ මේ මහා ඒ සාන්ත සෝයේ තන් සාන්තං ඒතං ප්‍රණීතය යදිද සබ්බ සංඛාර සමුතෝ සප්පූපති පට්නිසග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැනට ඔබටත් යන්න හැකියාව ලැබෙන්න ඕනේ. ඒ සාන්ත සෝයේ ඔබටත් දැනේවි. ඒ සියලු දුකෙන් මිදෙන තැන මෙතනයි. මරබියක් ඔබට කිසිදා ඇති වෙන්නේ නැහැ. මරණේ කතාවක් කිසිවක් නැහැ. මේ තියෙන්නේ ඔබ ඇත්තටම මරණේ ජය ගැනීමක්. මාරයා මෙතනයි පරදින්නේ. අත්තානු දිට්ඨින් උවච්ච මච්චු රාජා නපස්සති. මාරයාට ජය ගන්න කිසිදු හැකියාවක් නැහැ. මරණෙකුත් නැහැ. ඒ ස්වභාවයට ඔබටපත් වෙන්න ඔබගේ පුණ්‍ය ශක්තිය හේතු වෙන්න ඕනේ. තෙරුවන් සරණයි.